කරන්නේ. හරි. හැමෝටම අතට සම්බන්ධ තියෙනවා. හරි. එහෙනම් 11 උතරේ පළවෙනි පාඩම පටන් ගමු ඈ. හරි. බලන්න පාඩම පෙරලලා මොකද්ද පාඩමේ නම කියලා. 11 උතරේ පළවෙනි පාඩම තමයි මොකද්ද? අච්චු පොත් පෙරලලා ඔබදලුවේ නේද? තාත්වික සංඛ්‍යා. හරිද? ඕනනම් වට ඉංග්‍රීසියෙන් කියනවා. හරිද? real numbers කියලා කියනවා. හරිද? තාත්වික සංඛ්‍යා. හරිද? right. ආගන්න. දැන් ඔය සංඛ්‍යා කියන එක පටන් ගන්න මෙහෙම දැන් පටන් ගන්නවා කියලා කියන්නේ ඔයාලා බැලුවොත් එහෙම මේ 11 වසරේ පොතේ මුල ටිකක් කියවලා බැලුවා නම් ඔය සංඛ්‍යා ගැන අතීතය. ඒ කියන්නේ සංඛ්‍යා කියන ඒවා ඉලක්කම් කියන ඒවා කොහොමද පටන් ගන්න? ඇත්තම කිව්වොත් ගණිතයේ ආරම්භයත් එතන තමයි. ගණන් කියන දේ පටන් ගන්නෙ කොතනින්ද කියන එක. හරිද? කියවලා බැලුවා නම් පොඩ්ඩක් ඒකේ මම හිතන තරමට මට මතක දීලා පොඩි විස්තරයක් තියෙනවා. හරිද? එහෙම විස්තරයක් මතක නැත්නම් මම කියලා දෙන්නම් මෙන්න මෙහෙම. හරිද? දැන් ඔයාලා දන්නවා මිනිස්සු නේද? මිනිසාගේ ආරම්භයේ ඉතින් විද්‍යාවේ හැටියට ඔය 11 වසරට එහෙම ගියාම මම දන්න විදිහට මිනිසාගේ පරිණාමය මිනිසා ඇති වුණේ කොහොමද? සත්තු ඇති වුණේ කොහොමද කියලා කියලා දෙනවා. අවුරුදු මිලියන ගානක ඉඳන්. හරිද? දැන් එතනින් ඉඳන් නෙමෙයි අපි මේ කතා කරන්නේ ඊට මෙහා මෑත යුගයේ. හරිද? දැන් ඔයාලා දන්නව නේද? ඉස්සරෝම පටන් ගත්ත මිනිස්සුන්ගේ තිබ්බ ඉතිහාසයෙන් කියලා දෙනවා නේද? ගල් යුගය කියලා එකක්. මොකද ගල් යුගයේද කියන්නේ? ඉතිහාසෙ තියෙනවද ඒක නේද? ගල් යුගය ගැන තියෙනවද? ගල් යුගයේදී මිනිස්සු මොකද කරේ? ඇයි ගල් යුගය කියලා කියන්නේ? මම දන්නේ ගල් යුගය කියලා කියන්නේ ගල් ගහවල ජීවත් වෙච්ච ඉන්නද? දැන් නැත්තම් ගල් ආයුධ එහෙම යලා පාවිච්චි කරපින්ද? ඒ කොටස ගල් යුගය කියලා හඳුන්වනවද? ඉතිහාසෙ නැද්ද හදරෝ? තියෙනවද? මම දන්නේ මේකනේ අපි ඔයාලගේ සිලබස් එක ඉගෙන ගත්තේ නැහැ ඉතිහාසය. තේරෙනවද? අපි අපේ සිලබස් එක ඉගෙන ගත්ත දේවල් නම් අපි දන්නවා කියන්නේ. තේරෙනවද? ඇත්තම කිව්වොත් අපිට අපේ කාලේ සිලබස් එකේ ගල් යුගය කියලා දෙයක් පැහැදිලි කරලා එහෙම කිසිම පාඩමක තිබ්බේ නැහැ අපේ කාලේ ඉතිහාසය. තේරෙනවද? අපේ කාලේ ඉතිහාසය අපිට උගන්වන්න පටන් ගන්න එක ගොඩාක් මෑතක ඉඳන්. තේරෙනවද? මෑතක ඉඳන් කියලා කියන්නේ ඇත්තම කිව්වොත් අපේ ඉතිහාසය අපි ඉගෙන ගත්ත ඉතිහාසය ওই විජය රජු රූප ආපු තැන ඉඳන්වත් නැහැ. මට මතක හැටියට අපේ ඉතිහාසයේ පටන් ගත්තේ දුටුගැමුණු රජතුමා ගැනවත් තිබ්බේ නැහැ. අර පළවෙනි පරාක්‍රම බහු රජතුමා. පොළොන්නරු යුගයේ එහෙම නැත්නම් අනුරාධපුර යුගයේ අග හරියෙන් තමයි අපේ ඉතිහාසය. ඔය 10ද 9 වගේ ඔය වගේ තිබෙන්නේ මට හැටියට. තේරෙනවද? ඔයාලා ඉතිහාසය ගත්තාම අපිට වඩා ගොඩක් ගැඹුරුයි. තේරෙනවද? ඒ කියන්නේ අර මුල කාලේ ඉඳන්ම තියෙන ඉතිහාසය ඔයාලට ඉගෙන ගන්න. මම එකයි කිව්වේ මේ එහෙම ගල් යුගය කියලා කියන්නේ ඇයි කියලා. මම දන්නේ නැහැ. ඒකේ හේතුව. හරිද? මම හිතනවා ඉතින් මේ නම තියෙන නිසා ගල් යුගය කියලා කියන්නේ ඔය ගල් ආයුධ භාවිත කරපු ඉඳ හෝ ඒගොල්ලෝ ගල් ගුහාවල වගේ ජීවත් වෙච්ච නිසා ගල් යුගය කියනවා කියලා ඇති කියලා හිතනවා. මම හරියට මම දන්නේ නැහැ. තේරුණාද? right. ඊට පස්සේ මේගොල්ලෝ ගල් යුගයෙන් පස්සේ මොන යුගෙද දෙන්නේ? ඊගාව දෙවෙනි යුගය වෙන්නේ මොකක්ද? ඉතිහාසයේ නැද්ද දන්නේ නැද්ද? දෙකෙන් එකක් කියන්නකොට. ඒ කියන්නේ ඉතිහාසයේ පොතේ ඔයාලගේ මේවා නැද්ද? මේ විදිහට මේවා ඉගෙන ගන්න නැද්ද? දැන් මම කිව්වේ අපේ විෂය නිර්දේශය එහෙම දීවේ. තේරෙනවද? අපේ විෂය නිර්දේශය ඇවිල්ලා අනුරාධපුර යුගයේ අග කාලේ කියලා කියන්නේ සාමාන්‍ය විශ්වාස මම හිතනවා 1000 විතර කාලෙ විතර. හරිද? ඒකද පොළොන්නරුව පටන් ගන්න තැන වගේ. ඔන්න ඔය හරියන තමයි අපිට ඉතිහාසෙ තිබුණේ. හරි. ඒ තිබුණත් ඔය දඹදිව යුගය අනම්මන එව්ව එහෙම අතරමැද ගොඩක් නැහැ. ඕම් පොඩ්ඩයි තිබ්බේ. මහනුවර යුගයේ රාජධානිය ගැන පොඩි විස්තරයක් තිබ්බා. ඒක පොඩි කියන්නේ සෑහෙන විස්තරයක් තිබ්බා. තේරුණාද? ඔන්න ඔය වගේ තමයි අපේ ඉතිහාසය කියන්නේ අපි ඉගෙන ගන්න. හරිද? ඒකයි ඔයාලගෙන් අහන්නේ. ඊට පස්සේ මොකක්ද අපි ඉන්නේ? නැද්ද ඔයාලා? හරි. ඊට පස්සේ එනවා මොකද්ද? එඬේර යුගය. එඬේර යුගයෙන් වෙන්නේ මොකද්ද? එඬේර යුගයේදී පටන් ගන්නවා මිනිස්සු තන තන දඩයන් කර කර යන එක නවත්තලා ඉවර වෙලා මොනව කරන්නද? සත්තු ඇති කරන්න. තමන්ගේ අවශ්‍යතාවයට නේද? මස් මාංශ වලට හරි නේද? කිරි බොන්න හරි මොනවට හරි කමන්නේ. හරිද? තමුන්ගේ නැත්තම් වැඩට උදව් කරගන්න හරි මොනවා හරි දෙයකට අවශ්‍ය සත්තු ඇති කරන්න පුරුදු වෙනවා. මෙන්න මේ සත්තු ඇති කරන යුගය තමයි අපි සාමාන්‍යයෙන් එඬේර යුගය කියලා කියන්නේ. තේරෙනවද? එහෙමනම් මේ ගණිතයේ ආරම්භය මෙන්න මේ දක්වා කාලෙට යනවා. හරිද? මම හිතනවා අවුරුදු 30 40000කට එහා වෙන්න ඇති. හරිද? මේ යුගවල මම දන්නේ නැහැ මේ අවුරුදු වලින් කොච්චරද කියලා. ඔන්න ඔය යුගයට. හරිද? ඉතින් ඔය යුගයේදී මිනිස්සු මේ සත්තු ඇති කරනකොට මේක මෙහෙම දෙයක් වෙනවා. හරිද? දැන් ඔයාලා දැනට සමහර විට දකින්නේ සමහර පලාවවල විදිහ දකින්න තියෙනවා. නේද? ඔය සතරද මෙහෙම යද්දි මම පොඩි කාලේ දැකලා තියෙනවා මේ මීහරක් ඉන්නේ ගොඩාක් ඔයාලා ගැන නෙමෙයි කියන්නේ. හරිද? මීහරක් ඇති කරනවා රංචු පිටි. තේරුණාද? මීහරක් ආය උන්ගේ ඔළුවට කඹ දාලා ඉව්ව මොකවත් නැහැ. තේරුණාද?
උදේට මොකද කරන්නේ? ඔය මේ මලීෂ වගේ කොල්ලෙක් හරිද මේ මීහරක් ටික කොහොම දක්කගෙන යනවා. ඒ කියන්නේ දක්කන් යනවා කියලා. හරිද ගිහිල්ලා වෙලා ඉතින් ওই කැලෑ තියෙනවා නේද කුඹුරු යායවල් ළඟම වැව් ඉස්මත්තවත් ඔය හැරලා තමයි. තේනවද? ඉතින් අර උන් ඕන විදිහට කාලා මෙව්වා කරලා නේද වතුර දීලා ඕම් මොකද හවස 4ට 5ට යනවා ආයි තුන් ටික ගෙදර එක්කන එන්නේ. නේද? ඉතින් ඔල්ලා ගිහිල්ලා බෝඩුවක් කරන් හරිද ජක් ගාවනවා. උන් දන්නවා උන්ට පුරුදු වෙලා තියෙන්නේ. නේද? ඒ යන ගිය පාරක හැමදාම ගිහිල්ලා ඇවිල්ලා ඒක පුරුදු වෙලා. උන් නැවත ගාලට එනවා ගාල කියලාගෙන මේ ගෙදරට එනවා. හරිද? ඇවිල්ලා මේ වෙනවා. දැන් ඔන්න ඔය වගේම ක්‍රමවේදයක් තමයි හරිද මේ ඉබේර යුගයේ මිනිස්සු පාවිච්චි කරන්නේ. ඒවා තමන් අපි බැටළුවෝ හරි එළුවෝ හරි හරක් හරි මොකුන් හරි කවන්නේ. හරිද? ඇති කරන සත්තු මුලින්ම උදේට අරන් යනවා. හරිද? අරන් ගිහිල්ලා උන්ට අවශ්‍ය ආහාර කෑම අපයන්ද අර වැඩේ කරනවා. හරිද? හැබැයි මතක තියාගන්න මෙන්න මෙහෙම දෙයක් දකින්න ඒ කාලේ හිටපු මිනිස්සු. හැබැයි මතක තියාගන්න ඒ කාලේ හිටපු මිනිස්සුන්ට කිසිම භාෂාවකින් 1 2 3 කියලාවත් 1 2 3 කියලාවත් එහෙම ගයින්න පුළුවන් හැකියාවක් නැහැ. හරිද? මේගොල්ලන්ගේ මෙහෙම දෙයක් යම් විදිහකට ඔක ගෙදරක් කියලා වගේ දෙයක් තියෙනවා කියලා. දැන් මෙහෙම සත්තු ටික අරන් යනවා එළියට. හරිද? අපි මේ සත්තු කියලා ඕන් අරන් යනවා. ඕන් ගයින්න දන්නේ නැහැ යාළුවා. හරිද? ගණන් ගන්න දන්නේ නැහැ. දැන් සත්තු ටික අරන් යනවා. තේරෙනවද? ආපහු පවුදා හවසට ගෙදරට ගේනවා. හරිද? එයාලට තේරෙනවා මෙන්න මෙහෙම දෙයක්. උදේ අරන් ගියාට වඩා හරිද? හවස එනකොට නිකන් අඩුයි වගේ තේරෙනවා. එයාලට ගණන් කරන්න දන්නේ නැහැ මෙච්චරයි. ඒක දැන් අද කාලේ නම් ඔයාලගේ එන්නේ 10 50 කරන් ගියා අමුත ආයෙනකොට 48යි. දෙන්නෙක්ට මොකක් කරේ කරදරයක් වෙලා කියලා. අද ගණන් හදලා කියයි. හරිද? නම් ඒ කාලේ හිටපු මිනිස්සු එහෙම ගණන් හදා ගන්න දන්නේ නැහැ. හැබැයි එයාලට තේරෙනවා මොකක්ද? මේගොල්ලෝ මේවා අරන් ගිය ප්‍රමාණයට වඩා එන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩුයි කියලා තේරෙනවා. දැන් මෙයාලට අන්න ඕන වෙනවා මේ අඩුව මොකක්ද? කොච්චරක් අඩු වෙනවද? හරිද? කොහොමද මේක වළක්ව ගන්න? තේරෙනවද? ඇයි මේවා වෙන්න හේතු කියලා දැන් මෙයාලා හොයන්න පටන් ගන්නවා. ඒ හේතු හැටියට මෙයාලා ගහින්නේ මෙන්න මේක. දැන් අපි හිතමු හරක් රංචුවක් කියලා. අරගෙන ගියා. නේද? දැන් කැලෑ මේ කාලේ වගේ නෙමෙයි මේ කාලේ තනිකර කැලෑනේ තියෙන්නේ. නේද? ඔය කැලෑව ඉන්නවා, කොටි ඉන්නවා, නේද? සිංහයෝ ඉන්නවා. අන්න ඒ වගේ උ මොකද කරන්නේ? මේ හරක්ව මොකද කරන්නේ? දඩයන් කරනවා. තේරෙනවද? මේ හරකෙක්ව දෙන්නෙක්ව දඩයන් කරනවා. අන්න ඔය දඩයම හේතුකින්ද තමයි මේ උදේ ගිය සත්තු ප්‍රමාණයට වඩා හවස ගිය සත්තු ප්‍රමාණය අඩු වෙන්නේ. තේරුණාද? ඔන්න ඕකට මෙයාලා වැඩක් කරන්න පටන් ගත්තා. මෙයාලා මුලින්ම ගත්තා ගල් පුවරු. මොනවද? ගල් පුවරු. ඔයාලා අදටත් දැකලා තියෙනව නේද? ගල් වල සෙල්ලිපි එහෙම කියලා සෙල්ලිපි ගැන හිතලා තියෙනවද කියන්නේ? හරි. ඒ තරම් හොඳම වඩිනේ. ඒ කියන්නේ සෙල්ලිපි වල ලස්සන නේද? ඒකේ මතු පිට පෘෂ්ඨයේ ලස්සනට හදලා නේද? අකුරු වගේ හැඩතල දාලා නේද? ඔය පොටව තියෙනවනේ. හරි. මං කියන්නේ ඊටත් වඩා නේද? නිකන් ගල් පසු. හරිද? සාමාන්‍ය ප්‍රමාණයට පැතලිවෙ තියෙන පසු. හරිද? මෙන්න මේ පසු අරගෙන හරිද? තවත් නිකන් උල් හැඩයට වගේ තියෙන ගල් කෑල්ලක් වගේ දෙයක් අරගෙන හරිද? මේගොල්ලෝ මොකද කරන්නේ? මෙතන අර හරක් පට්ටියේ එහෙම නැත්නම් ඒ සත්තුන්ගේ ඉන්න තැන පොඩි ගේට්ටුවක් වගේ එකක් තියෙනවනේ. උන්ට පැනලා යන්න බැරි වෙන්න. මේ ගේට්ටුව ගාව ඉඳන් පොඩි කොල්ලෙක් හරි කවුරු හරි වැඩි හිටියෙක් හරි මොකද කරන්නේ? මේ ගල් පුවරුව අරන් දැන් මේ සත්තු යනවනේ විදියට. එක සතෙක් යනකොට මෙහෙම ඉරක් ගන්නවා. හරිද? දෙවෙනි සතා යනකොට මෙහෙම ඉරක් ගන්නවා. තුන්වෙනි සතා යනකොට මෙහෙම ඉරක් ගන්නවා. හතරවෙනි සතා යනකොට මෙහෙම ඉරක් ගන්නවා. තේරෙනවද? ඔන්න ඔහොම ඉරි ගහ ඒ ගණන් කරන්නේ නැහැ. 1 2 3 4 කියලා ගයින්නේ. 1 2 3 4 කියලා ගයින්නේ. තේරෙනවද? ඉරි ගහ හරිද මේගොල්ලෝ දැන් යන සත්තු ප්‍රමාණය තීරණය කරනවා. තේරෙනවද? දැන් මේ වැඩේ ඔයාලත් කරලා තියෙනවා පොඩි පන්තිල. මොකක්ද? ඔක දන්නවනේ. මොකද ඔයාලත් ඔය වැඩේම කරලා තියෙනවා ගණන් මොකක්ද? මොකක්ද ඒක කියන පාඩම? ඔයාලත් ඔය විදිහට ප්‍රගණන ලකුණු ලාභන කරන්නේ? හැබැයි මේ අපු දන්නේ නැහැ ප්‍රගණන ලකුණු කියලා. මේ අපු ඉලක්කම තමයි ගයින්න දන්නේ නැහැ. හරිද? එහෙමනම් ඔන්න වැඩේ කරනවා. රයිට්. ඊළඟට ආපහු මේ හරක් ටික හරියේ සත්තු ටික ඇතුළට ගේනකොට දැන් උන් දන්නවා මේ තමයි උන්ගේ ගෙදර කියලා. උන් මේ ගේට්ටුවෙන් ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට මොකද කරන්නේ? අර ගල් පුවරුවේ මේ තියෙනවා ඕමම කපන එක සතාගෙන් සතාට. නේද? දැන් ඔහොම කපාන ගිහිල්ලා ඔන්න මෙහෙම ඉතුරු වෙනවා. කැපිච්ච ටික. හරිද? අන්න එහෙනම් එයාලා බලනවා
එහෙනම් ඕ මෙච්චරක් නෑ. මෙච්චරක් නෑ කියන්නේ දන්නේ නෑ. ගානක් කියන්න දන්නේ නෑ. 4 කියන දන්නේ නෑ. මෙච්චරක් නෑ මොකක් හරි වෙලා. නේද? ඊට පස්සේ හොයලා බලන්න එහෙම යනවා. හොයලා බලන්න එහෙම ගියාම ඉතින් පේනවා යට කූඩු තියෙනවා, මස් කෑලි තියෙනවා නම. එතකොට දෙයක් ඉගෙන ගන්නවා මොකද්ද? අය මේ සත්තු ටික ඒ පළාතට අරින්න හොඳ නෑ. ඇයි? අපි හිතමු මේ පළාතේ සිංහය රංචුවක් ඉන්නවා. නේද? සිංහය රංචුවට මරු හොඳට මීහරක් ටිකක් ගෙනවා දෙනවා වැඩි. එතකොට එයාලා දෙයක් ඉගෙන ගන්නවා. මොකද්ද? ඒ පළාතට යවන්න හොඳ නෑ. තේරුණාද? ඒ පළාතට යවන්න හොඳ නෑ. විශේෂයෙන් දැන් ඔය සිංහය රංචුවක් ඉන්නකන් නිකන් අපේ පළාත වගේ කියලා හිතමුකෝ. හරිද? ඒ පළාතට යවන්න හොඳ නෑ. සිංහෙක් වගේ. හරිද? අන්න ඒ වගේ හිතනවා. තේරුණාද? අන්න එයාලා ප්‍රදේශය වෙනස් කරනවා. දැන් ඊගව දවස් ප්‍රදේශය වෙනස් කරලා යවලා බලනවා. එතකොට මොකද බලන්නේ? දැන් මේක ආයි ඩිලීට් කරන්න පුළුවන්ද? මකන්න පුළුවන්ද? ගල් පුරුක් බෑ. ඒ ගල් පුරුව තියෙනවා දැන්. ආයි ගල් පුරුවක් ගන්නවා අනිත් දවසට. දැන් ඔයාලා අලුත් පොතක් ගන්න පොතක් ඉවරුනොත් අන්න ඒ වගේ මොකද කරන්නේ? ආයෙත් අර වැඩේ කරනවා. එළියට දානකොට ගල් පුරුවක් කරා මෙහෙම මේව කරලා බලනවා. තේරෙනවද? බලලා ආයෙත් ඇතුළට ගෙද්දි ওই වැඩේ කරලා බලනවා. තේරෙනවද? එතකොට අපි හිතමු ඔන්න එළියට ගියා. ඔන්න ඔක්කොම ටික කැපුණා. මොකද දැන් ගන්න තියෙන්නේ? ගිය සත්තු ප්‍රමාණයම ආවා. එහෙනම් මේ පළාත තුළ ඉන්නේ. ඈ? හොඳයි. තේරෙනවද? එහෙනම් මොන ඔය විදිහට යමක් ඉගෙන ගන්න. තේරෙනවද? එහෙනම් මෙන්න මේක තමයි මුල්ම ගණිතයේ පටන් ගැනීම. තේරෙනවද? ගණිතය කියන දේ හරිද ඉලක්කම් කියන සංකල්පය, සංඛ්‍යා කියන සංකල්පය මිනිස්සු කියන වර්ගයක්. සත්තු දන්නේ නැහැ ගණන් කරන්නේ. නේද? භාවිතා කරන්න පටන් ගන්න ඉතිහාසයේ වුණ උතන ඉඳන් එඬේර යුගයේ ගල් පුවරුවක් මත තමයි මේවා වෙන්නේ. තේරෙනවද? ඔයාලා අහලා තියෙන ඉතිහාසයේ පැපිරස් පත්‍ර කියලා අහලා තියෙනවද? පැපිරස් කියලා. පැපිරස් කඩලා තියෙනවද? නෑ. ඒක නුඹ ඉතිහාසයේ ඉගෙන ගන්න ශිෂ්ටාචාරය. මෙසොපොතේමියාව. ඒක ඉගෙන ගන්නද? ඔන්න ඔය මෙසොපොතේමියාව ශිෂ්ටාචාරවලදීම අද ඒක ටිකක් දියුණු. ඒ මිනිස්සු මේ ගල් පුවරු වලින් පස්සේ හරිද ඔය එක දේවල් සටහන් කරන්න එයාලා පාවිච්චි කරා පැපිරස් කියන පත්‍රය. ඒ පැපිරස් පත්‍ර සමහර ඒවා තියෙනවා අදටවත් විනාශ වෙලා නැහැ. ඒක මීට පවුරුදු 5000කට කලින් නිර්මාණය කරපු. තේරෙනවද? එයාලා ඔය වැඩේම කරන්න පටන් ගත්තේ පැපිරස් පත්‍රය. තේරෙනවද? එයාලා පැපිරස් පත්‍රේ මේ ඉතිහාසලා ඒ වගේ මේවා කරනවා. තේරෙනවද? දැන් මෙහෙම හිතන්නකො. ඔය වගේ පුංචි ගල් පොරුවක ගහන්න පුළුවන් සාමාන්‍ය ඉංග්‍රීසි ගහන්න නැහැ. ළඟ ගහන්නත් බැහැ. නේද? ඒක බොඩේ වදිනවනේ. නේද? ඒතර ඔය වගේ ගල් පොරුවක් ගහන්න පුළුවන් සීමා සහිතයි. ඉරි කෑලි. ගල් පොරු විශාල කරන්න උත්සාහ කරනවා. හරිද? එතකොට ඉතින් ජිම්බප්පා වගේ එකක් ඕනේ ගල් පොරු වල විදියට යන්න මෙහෙම බලයි. සත්තු 250කට ඉන්නේ කියලා නේද? එතකොට මේ වැඩි ප්‍රායෝගික නෑ. දැන් මොකද්ද? ගල් පොරුවක සටහන් කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. හුඟක් ලං කරලා ගහන්නත් බෑ. ගලකින් ගහන්නේ. නේද? ගලෙන් ඉතින් එක අඳින් එක අපි එක කියමු මෙහිම අතුල්ලන්න බෑ 10 පාරක් විතර. එතකොට ගලේ ගල ඇදෙන්නේ. තේරෙනවද? මොහොම එකක් ලියා ගන්න එක තටමන්න ඕනේ. නේද? හරි. අන්න එහෙම කරනවා. පැහැදිලිද? එහෙමනම් දැන් මෙයාලට ගල් පූරුව විශාල කරන්න. අන්න ගල් පූරුව විශාල කරන්න වෙනකොට මෙයාලා සංඛ්‍යා කියලා මේ ඉලක්කම් කියන ක්‍රමේ අනුගමනය කරන්න පටන් ගන්නවා. නේද? ඕන් ඉතින් කවුරු හරි එකක් කියන්නේ හරි. මේ ඉන්නේ එක සතෙක්. නේද? one animal කියන්නේ සමහර ඉංග්‍රීසියෙන් කතා කරනවා. හරි මොකක් හරි කාලේ තිබ්බ භාෂාවක් ආවා. එහෙනම් එයාට අපි දාමු මේක. ඔව්. එහෙනම් අපි දාමු මේක. කියලා පටන් ගත්තා. නේද? එතකොට එයාගේ නෝනත් එතෙන් දාපුවම දැන් two animal. two animal නම් 2ට දාමු මෙහෙම කියලා. හරිද? ඕකම නෙමෙයි ඉලක්කම. ඒ ඔයා හැඩේ සමාන එකක් ආවා. තේරුණාද? ඊට පස්සේ ඔව්ව හැඩ කරලා ඔහොම ගත්තා. එහෙනම් ඒකට මෙහෙම. නේද? ඊට පස්සේ ටික කාලයක් යනකොට ආයාගේ පුතත් වෙනවනේ. දැන් three animal. ඔහොම තේරුණාද? අංක භාවිතේ පටන් ගත්තා. තේරුණාද? අංක භාවිතේ පටන් ගත්තා කියලා මෙයාලා ගණන් කරන්න පටන් ගත්තා. තේරුණාද? එහෙනම් ඔන්න ගණන් කිරීමේ රටාව ආවා. තේරුණාද? ගණන් කිරීමේ රටාව ඇවිල්ලා ඉවර වෙලා. හරිද? මෙයාලා පටන් ගත්තා. හරිද? දැන් අර සත්තු එළියට යනකොට මෙහෙම ගහනවා වෙනුවට සත්තු ටික ගණන් කරන්න පටන් ගත්තා. දැන් මෙයාලා සංඛ්‍යා දන්නවා. මම මේ කියන කතාව මේ එක දවසින් අද සංඛ්‍යා දැම්ම නෙමෙයි. ඔක කාලෙ තිස්සේ කරා. තේරුණාද? සමහරක් විට මේගොල්ලෝ මේ වැඩේ කරලා මෙතෙන්ට එන්න අවුරුදු 1000ක් යන්නේ. තේරුණාද? ගල්පුවරුවේ ලකුණු කරලා ඉවරලා සංඛ්‍යා භාවිතයට එන්න අවුරුදු 1000ක් යන්නේ. හරිද? හැබැයි ටික ඒක දියුණු වුණා. නේද? අපි උඩ කියන්නේ ඩිවෙලොප් කරනවා. තේරුණාද? එහෙනම් ඔන්න සංඛ්‍යා භාවිතේ පටන් ගත්තා. හරි.
තේරුණාද? මම සංඛ්‍යා භාවිතය පටන් ගන්නවා. yes පටන් ගන්නවා. එහෙනම් ඔතනින් තමයි ගණන් කරන එක පටන් ගන්න. මම කිව්වේ මේ තත්ත්වයේ ඉඳන් මේ තත්ත්වයට එන්න අවුරුදු 1000ක් විතර වගේ යන්න ඇති. තේරෙනවද? ඒ වගේ 1000ක් වෙන්න පුළුවන්, 500ක් වෙන්න පුළුවන්. ඕම තමයි පටන් ගත්තා කියලා කියන්නේ. ඒත් මේවල සාක්ෂි තියෙනවා. සාක්ෂි දිනවයි කියලා කියන්නේ ඔය ඉතිහාසයේ ගවේෂණය කරගෙන යනකොට මේ වගේ ගල්පුවරු හම්බෙලා තියෙනවා. තේරුණාද? මේ වගේ ගල්පුවරු හම්බෙලා තියෙනවා. ඒ වගේන් තමයි මේ දේ මෙහෙම වුණා කියලා කියන්නේ. අර මං කියාපු පැපිරස් පත්‍ර කියනවා කියන්නේ. මේ වගේ කරපු පැපිරස් පත්‍ර ලැබිලා තියෙනවා. ඒ වයින් තමයි මේ ගණිතය කියන එක ඉලක්කම් කියන එක මෙහෙම බිහි වුණා කියලා කියන්නේ. තේරෙනවද? ඉතින් දැන් මේ මම ඔයාලට දැනෙන්නේ තමයි මේ 1 2 3 කියලා මෙහෙම ලිව්වේ. මෙහෙම සංකේත මේ මිනිස්සු පාවිච්චි නොකර වෙන්න පුළුවන්.
තේරෙනවද? ඒව බලපුවම මේ වගේ සමහර ඔයාලගේ ඉතිහාසයේ පොත්වල නැති. ඒගොල්ලෝ ඒ කාලේ භාවිතා කරපු ඉලක්ක නේද? අද කාලේ කී ඉලක්කම් හදා ගන්න ওই විදිහට. තේරෙනවද? හරි. ඉතින් ඒගොල්ලෝ ඔහොම පටන් ගත්තා. දැන් ඔහොම පටන් ගන්න මෙන්න මෙහෙම වැඩක් වුණා යාළුවට කාලයක් යනකොට. 3 අපි දන්න භාෂාවෙන් උගන්වන්න දැන් 4 5 6 7 8 9 10 11 12 13 14 ඕම් වැඩි. දැන් ඒව දන්නවද? ඒව තමයි ඉතිහාසයේ භාවිත කරපු 14ට පාවිච්චි කරනවා. අහගන්න. එයාලා දැනගෙන හිටියේ නැහැ. හරිද 9කින් එහෙම නැත්නම් සංඛ්‍යා 10ක් එනවා. හරිද? ඒ සංඛ්‍යා 10 කියන්නේ IT ළමයි එහෙම මේක ඉගෙනගෙන තියෙනවා නේ. සංඛ්‍යා පාද කියලා පාඩම ඉගෙනගෙන තියෙනවනේ IT වල 10 වසරේ 4 වෙනියට තියෙනවා. නේද? හරිද මගේ අර හරි. හරිද? ඒගොල්ලෝ දන්නවා හරිද සංඛ්‍යා පාද කියලා වෙනම නේද ගණිත කර්ම විද්‍යාවක් තියෙනවා. ඒකයි 10 පාද තියෙනවා, 2 පාද තියෙනවා, 4 පාද තියෙනවා. වල 9 වසරේ මොකද ඉගෙන ගත්තා මම දන්නේ. 9 පරිදි තිබ්බා. නේද? එහෙනම් අන්නේ විදිහට පවතින. තේරුණාද? හරි අහගන්න. දැන් ඉතින් මේගොල්ලෝ හැම ඉලක්කමකටම සංකේතයක්. උදාහරණයකට 100යි කියන්නේ ගවය 100යි. 100ට දානවා මේ වගේ එකක්. ඔව්. එතකොට 100 කියන්නේ මෙහෙම. ඔව්. එතකොට 100යි 100කයි තියෙන වෙනස මොකක්ද? එතකොට ඔයාලා හිතන්න අපිට ලක්ෂයක් ලියන්න ඕන. ලක්ෂයක් ලියන්න නම් අපිට සංකේත කීයක් මතක තියාගන්න ඕනද? කීයක් මතක තියාගන්න? ලක්ෂයක් මතක තියාගන්න. එයි හැම ඉලක්කමක්ම කියන්නේ මොකද්ද? සංකේතය. තේරෙනවද? අන්න එහෙනම් මෙයාලගේ ඉලක්කම් රටාවේ ඔන්න දුර්වල තැන. තේරෙනවද? මෙයාලගේ ඉලක්කම් රටාවේ ඔන්න දුර්වල තැන. හරිද? අන්න ඊට පස්සේ කාලයක් යනකොට ඊගොල්ලෝ පටන් ගත්තා. හරිද? ඒගොල්ලෝ පටන් ගත්තා. ඔය විදිහට සංකේත ගොඩක් පාවිච්චි කරුවොත් වැඩේ හරියන්නේ නැහැ. ඒක නිසා අපි සංකේත ප්‍රමාණය සීමා කරමු කියලා එයාලා පටන් ගත්තා. තේරුණාද? එයාලා සංකේත ප්‍රමාණය සීමා කරමු කියලා පටන් ගත්තා. හරිද? සංකේත ප්‍රමාණය සීමා කරලා ස්ථානීය අගයකුත් යොදලා අද අපි භාවිතා කරන හරිද? ඉලක්කම් භාවිතා කරන්න පටන් ගත්තා. තේරුණාද? අද අපි භාවිතා කරන ඉලක්කම් භාවිතා කරන්න පටන් ගත්තා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි හරිද සංඛ්‍යා කියන ඒවා ඉතිහාසයේ පුරාවටම අපි කොට කරන විකාශනය වෙනවා. හරිද? විකාශනය වෙනවා කියලා කියන්නේ මේ රූපහිනී පෙන්නනවා කියන එක නෙවෙයි. හරිද? ටික ටික පුංචි තැන ඉඳන් දියුණු වෙලා ඇවිල්ලා තියෙනවා. තේරුණාද? හරි. අද වෙනකොට ඔය උවම දියුණු වෙච්ච සංඛ්‍යා පද්ධති හරිද මම ඔයාලට කියනවා. හරිද? අද වෙනකොට මිනිස්සුන්ට යන්ත්‍ර උපකරණ හදන්න පුළුවන් වෙලා තියෙනවා. මෙන්න මේ සංඛ්‍යාවට විතර වගේ යනකම්. ඒ කියන්නේ එක ලියලා අපිට 0.91. එක ලියලා අපිට 0.91. හරිද? විතර වගේ යනකම් සංඛ්‍යා වැඩ කරන මිනිස්සු උපකරණ හදලා තියෙනවා. තේරෙනවද? මම අපේ ওই WhatsApp group එකට දාන්නම් මෙන්න මේ සංඛ්‍යාවේ වැඩ කරන උපකරණ තියෙනවා. ඒක මෙහිමයි හදලා තියෙන්නේ. හරිද? ඒකේ දැතිරෝධ අරගෙන තමයි හදලා තියෙන්නේ. දැතිරෝධ 10ක් තියෙනවා. දැතිරෝධ කියනවා දන්නවද? බයිසිකලේ අර චේන් එකට හයි වෙලා තියෙන්නේ. ඒකේ හිතාගන්න කට්ටා 10ක් තියෙනවා. ඒ කට්ටේ ඕම 10ක් කරපුණාම ඊළඟ දැතිරෝධේ එකක් යනවා. මේ දැතිරෝධ මෙහෙම කරකිලා ආය වටයක් සම්පූර්ණ නම් ඊග දැතිරෝධ කොහොමද? 2 වෙනවා. මේ දැතිරෝධේ වට 10ක් සම්පූර්ණ නම් ඊගව දැතිරෝධ කොහොමද? තව එකක් සම්බන්ධ වෙනවා. තේරෙනවද? ඕම් ඔය විදිහට. ඔය ක්‍රමයේම තමයි තියෙන්නේ මෝටර් සයිකල් වල මීටර එහෙම තියෙන්නේ. මීටර එහෙම කරගෙන එහෙම දැකලා තියෙනවනේ. නේද? එහෙනම් අන්න ඒ ක්‍රමයට දැතිරෝධ 91ක් සම්බන්ධ කරලා මෙන්න මේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන අගය හරිද උපකරණයක් හදලා තියෙනවා. තේරුණාද? උපකරණයක් හදලා තියෙනවා. හරිද? හිතන්න තප්පරයකට අර පළවෙනි රවුම වට 10ක් කරකිනවා. තප්පරයකට පළවෙනි රවුම වට 10ක් කරකිනවා නම් ඊළඟ රවුම කරකිනවා තප්පරයක් ඇතුළත. දෙවෙනි රවුම. තේරුණාද? ඔය විදිහට කරකිවිලා හරිද
ඔය විදිහට කරකිවිලා හරිද එන්න හරිද මේ අන්තිම 91 වෙනි එක කරගෙන මේ බලන්න හරිද අන්තිම 91 වෙනි එක කරගෙන අවුරුදු මිලියන 500ක් යනවා එකෙන් එකක් කරගෙන 500 ඕම ඔය සංඛ්‍යාවේ ලොකු විතරක් ඔය තරම් ලොකු සංඛ්‍යාවක් මිනිස්සු වැඩ කරන්න උපකරණයක් හදලා දෙනවා තමයි උපකරණ. හරිද? එතකොට අවසාන 91 වෙනි දැතිරෝදෙන් එක කට්ටයක් කරගෙන අවුරුදු මිලියන 500ක්. ඊළඟ දෙවෙනි කට්ටයට පහින්ද කට්ටයක් රවුමන්නේ මම කියන්නේ. හරිද? දෙවෙනි කට්ටයට පහින්ද තව අවුරුදු මිලියන 500ක්. ඒ කියන්නේ මිලියන 1000ක්. තේරුණාද? ඔන්න ඔය උපකරණේ මම දාන්නම් වීඩියෝ එක. හරිද? බලන්න ඒක වැඩ කරන්නේ කොහොමද කියලා. ඒකයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ මම පුළුවන් වුණොත් සිංහලයට පරිවර්තනය කරලා හදලා දාන්න. හරිද? ඒක ගොඩක් අයට වල ඉගෙන ගන්න පුළුවන් නේ ආසාවෙන්. තේරුණාද? හා. එහෙනම් ඔන්න අතනින් පටන් ගත්ත සංඛ්‍යාවල ඉතිහාසයේ පටන් ගත්ත අපි දැන් ඉන්නේ මේ. තේරුණාද? මේක සාමාන්‍ය භාවිතයට අවශ්‍ය වෙන්නේ නැහැ. උක අති විශාල සංඛ්‍යාවක්. හරිද? අපිට හිතා ගන්නවත් බැරි සංඛ්‍යාවක්. තේරුණාද? හා. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. හරිද? රයිට්. අද කාලේ මේ සංඛ්‍යා කියන එක දැවැන්ත විදිහට භාවිතා වෙනවා පරිගණක ක්ෂේත්‍රයේ. තේරුණාද? කම්පියුටර් වල. හරිද? එහෙනම් ෆෝන් වල. හරිද? ඇත්තම කිව්වොත් මේ සංඛ්‍යා නිසා තමයි හැමදේම වැඩ කරන්නේ. මේ සංඛ්‍යා නිසා තමයි හැමදේම වැඩ කරන්නේ. හරිද? හරිද? මේ සංඛ්‍යා කියන ඒවා හරිද? වැඩිපුරම භාවිතා වෙන්නේ හරිද පරිගණක ක්ෂේත්‍රයේ. තේරෙනවද? ඒ කියන්නේ මුළු සම්පූර්ණ මේ කම්පියුටර් එකක් වැඩ කරන්නේ මේ සංඛ්‍යා වලින්. තේරෙනවද? IT කරන ළමයිට යම් පුංචි දැනුමක් දැන් ওই සම්බන්ධව තියෙනවා ඇති. හරිද? හැබැයි මතක තියාගන්න ඔය පාඩම කරා කියලාම ඒ සංඛ්‍යා වලින් ඕක වැඩ කරන්නේ කොහොමද කියලා එච්චර දුරට තේරෙන්නේ නැහැ. තේරෙනවද? ඒ කියන්නේ ඔයාලගේ ඔය තියෙන ඒක කරා කියලා. හැබැයි පස්වෙනි පාඩම එහෙම කරද්දී ඔයාලට තේරෙනවා ඇති සංඛ්‍යා යොදාන ගණිත කර්ම එහෙම කරනවා. ගණිත කර්ම කරනවා කියන්නේ එකතු කරන ඒවා අඩු කරන ඒවා එහෙම කෙරෙනවා. නේද? හෝ ගේට් එක තියෙනවා, ඇන්ඩ් ගේට් එක, ඔය වගේ ගේට් වලින් වැඩ කරනවා. තේරෙනවද? ඒ ඔය සියල්ලක් වැඩ කරන්නේ සංඛ්‍යා වලින් කියලා හිතාගන්න. ඉතින් එදා අර පැපිරස් පත්‍රවල ගල්පුවරු වල හරිද සංඛ්‍යා කියන දේ දියුණු කරපු නිසා තමයි අද අපිට මෙවැනි හරිද පරිගණක වගේ දියුණු උපකරණ හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. තේරුණාද? එහෙම නැත්තම් ඕව අද බිහි වෙන්නේ නැහැ. තේරුණාද? මේ හැම දෙයකම පදනම් වෙලා තියෙන්නේ ගණිතේ. නේද? ගණිතයේ පදනම් මේ අර විදිහට එදේරුවේ හරිද භාවිතා කරපුව මොනවද? අර සත්තු සංඛ්‍යාව හොයන්න භාවිතා කරපු එක. පැහැදිලිද? හරි. ඔය තමයි සංඛ්‍යාවල වර්තමාන පස්සේ. දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා කවදා හරි තැනක දැන් මේ සංඛ්‍යා පටන් ගන්න තැනකින් ඉගෙන ගන්න පටන් අරන්. ඕක පටන් ගන්නේ 6 වසරේ 3 වෙනි පාඩම. ඒකේ තමයි තියෙන්නේ පොඩි පන්තියේ පටන් ගන්න එක. හරි. මම උගන්වන ක්ෂේත්‍රයේ පටන් ගන්නේ 6 වසරේ 3 වෙනි පාඩම. සංඛ්‍යා පටන්. හරිද? එතනින් පටන් අරන් ඔයාලට ඉහළටම ගිය දවසක කවදා හරි මෙන්න මේක ඉගෙන ගන්න තියෙනවා ඔයාලට. සංකීර්ණ සංඛ්‍යා. හරි ඉංග්‍රීසියෙන් කියන complex numbers කියලා. සංකීර්ණ සංඛ්‍යා. මේක සාමාන්‍ය පෙළ මට්ටමේ නෑ ඉගෙන ගන්න. උසස් පෙළ කවුරු හරි ළමයි හොඳට ඉගෙනගෙන දක්ෂව වැඩ කටයුතු කරලා හරිද අනාගත ඉංජිනේරුවෙක් එහෙම වීමේ අදහසින් හරිද උසස් පෙළ සංයුක්ත ගණිතය කෙරුවොත් මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යා කියලා කියන්නේ ඒකේන පාඩම. ඒකේන පාඩම. හරිද? ඒකේ තියෙන ඔය ආගම් සටහන අනම්මනම් ඒව හැම ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඒව හැම මේ පරිගණක වල මාර විදියට භාවිතා කරනවා. මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යා කියන එක හරිද? ඒ ලෙවල් වල බෙදනවා සංඛ්‍යා වර්ග දෙකකට. එකක් තමයි තාත්වික සංඛ්‍යා. අනිත් එක තමයි අතාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා. හරිද? ඔන්න හොම් බෙදනවා කොටස් දෙකකට. හරිද? මම නිකන් කියන්න මොනවද අතාත්වික සංඛ්‍යා කියලා කියන්නේ? ඔයාලට වර්ගමූලය ඇතුලේ හරිද? ඕනෑම ඍණ සංඛ්‍යාවක් තිබුණොත් ඒවා සරලව ඔයාලට අතාත්වික සංඛ්‍යා කියලා කියන්න පුළුවන්. තව අතාත්වික සංඛ්‍යා වර්ග ගොඩක් තියෙනවා. මම ඔය පැහැදිලි දෙයක් කියනවා. හරිද? මොකද්ද? වර්ගමූලය ඇතුලේ ඍණ සංඛ්‍යා පැවතුනොත් වර්ගමූලය ඇතුලේ ඍණ සංඛ්‍යා පැවතුනොත් හරිද? ඒවා මොනවද?
අතාත්වික සංඛ්‍යා. එහෙනම් ඔන්න O level මට්ටමේ දැනගන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි කිසිම දවසක O level වල ඉන්න තාක්කල් වර්ගමූලයක් තුලට ඍණ ලකුණක් එන්න පුළුවන්. ඍණ සංඛ්‍යාවක් එන්න පුළුවන්. බෑ. ආවොත් මුන්න යම් ක්‍රමයකින් හරි වල ගන්න බැහැ. තේරෙනවද? ඔයාලා ගානක් හදාන යන කාලෙක හරිද? වර්ගමූලය ඇතුළට ඍණ සංඛ්‍යාවක් ආවොත් එහෙම මොකද වෙන්නේ? ඒක ඔයාලා අතින් වැරදිලා තියෙනවා. මොකද ඒක අතාත්වික සංඛ්‍යාවක්. අතාත්වික සංඛ්‍යා කියන ඒවා සාමාන්‍ය පෙළ මට්ටමේදී භාවිත වෙන්නේ නෑ. උසස් පෙළ පන්තියේ 13 වසරට ආවම 13 වසරේ අවසාන පාඩම තමයි සංකීර්ණ සංඛ්‍යාව. තේරුණාද? දැන් ඔය මගේ පන්තියේ නා ඔය අකලාවත් තාම සංකීර්ණ සංඛ්‍යා ඉගෙනගෙන නෑ. භාගයට ඉක්ුණාම තමයි ඉගෙනගන්නේ. තේරුණාද? තාම ඒකට යාළුවගේ දැනුමත් ওই පට්ටම විතරයි. හා. දැන් ඔයාලා ඉගෙන ගන්නවා මෙන්න මේක. තාත්වික සංඛ්‍යාව. නේද? ඕක නේද පාඩමේ නම? එහෙමනම් මේක ඉගෙනගෙන ඔන්න උසස් පෙළ සංයුක්ත ගණිතයේ කිව්වොත් එහෙම අර කෑල්ල ඉගෙන ගන්න පුළුවන්. හරිද? අර කෑල්ල කියන්නේ මේ කොටසත් ඉගෙනගෙන මේක ඉගෙන ගන්න පුළුවන් පාඩමක් විදිහට. තේරෙනවද? සංකීර්ණ සංඛ්‍යා. එහෙමනම් මේක දැන් කොටස් වලට බෙදි යනවා. පරිමේය සංඛ්‍යා හරිද? මොනවද කියලා දෙන්න. හරිද? අපරිමේය සංඛ්‍යා ඔන්න ඔය වගේ මේක දැන් බෙදි යනවා. ඊට පස්සේ මේක තව බෙදෙනවා. නේද? ඌව තව බෙදෙනවා. ඔන්න ඔහොම තමයි මේ පාඩම නිර්මාණය වෙලා. හැබැයි මතක තියාගන්න පාඩමේ සීමාව මෙච්චරයි. තේරෙනවද? එතනින් උඩ යන්නේ නැහැ. පැහැදිලිද? එතනින් උඩ යන්නේ නැහැ. හරිද? පාඩමේ සීමාව ඔච්චරයි. මෙතනින් පල්ලෙහාට බෙදි යනවා. එහෙනම් ඕක තමයි පාඩමේ මූලික කාරණාව. ඒක ඔක පාඩම කොටස් දෙකකින් තියෙනවා. එකක් තමයි සංඛ්‍යා ගැන හැඳින්වීම තියෙන්නේ. දෙවෙනි එක වල ඉගෙන ගන්නවා කරණි කියලා වර්ගයක්. ඒවත් සංඛ්‍යාවට තමයි අයිති වෙන්නේ. හරිද? විශේෂයෙන් මෙන්න මේ පැත්තට අයිති වෙන්නේ. කරණි කියලා දෙයක් ඉගෙන ගන්නවා. හරිද? ඉංග්‍රීසියෙන් අපි කියනවා thirds කියලා. හරිද? right. එහෙනම් හරිද? අපි දැන් ওই මෙච්චර වෙලාවක් නේද ඉගෙන ගත්ත ටික අහපු ටික හරිද? පොඩ්ඩක් ලියමු. right. ගන්න ටික. කියුට් එකේ හරිද? මුලින්ම කරගෙනකොට තියෙන සුදු පාට පිටුවක්. හැමෝම සුදු අඳුරනවද? ඔව් බෝඩ් එකක් සුදුයි නේද? උගන්නන ගුරුවරයා සුදුයි. එහෙනම් ඉතින් පිටුව හොයාගන්න බැරි වෙන එකක් නැහැ. right. ඒකේ මුලින්ම ලියන්න මාතෘකාව උඩින්ම ලස්සනට ලියන්න. හරිද? සංඛ්‍යාවල ඉතිහාසය. History of numbers. නේ ඉංග්‍රීසි කියනවනේ. සංඛ්‍යාවල ඉතිහාසය. සංඛ්‍යාවල ඉතිහාසය. ලියන්න. ආදි මානවයා කියලා කියන්නේ ඉස්සර මිනිස්සයා කියන එක. ආදි මානවයා. දැන් අතන මිනිස්සයා කියනම ගෑණියි තයි කියලා නෑ නැත්නම් මිනිස්සු විතර දිස්සරිට ගෑනු හිටියේ නැද්ද කියලා නෑ. එහෙම නෑ ගෑනු හිටියා. හරිද? ගෑනු හිටියා මිනිස්සු හිටියා. හරි. පොදුවේ ආදි මානවයා කියපම ගෑනුත් තයි දෙනවා මිනිස්සුත් තයි දෙනවා ළමයි බමයි නේද? ආච්චිලා කියලා ඔක්කොම අයිති වෙනවා. දැන් ආදි මානවයා ගල් යුගයෙන් පසුව ආදි මානවයා ගල් යුගයෙන් පසුව එඬේර යුගයේදී තම අවශ්‍යතා සපුරා ගැනීමට සතුන් ඇති කරන ලදී. එහිදී තමාට අයිති සතුන් ප්‍රමාණය යම් යම් කාරණා හේතු කරගෙන තමාට අයිති සතුන් ප්‍රමාණය යම් යම් කාරණා හේතු කරගෙන දැන් කාරණා මොනවද කියලා මම කියලා දුන්නේ. ගණිතය කතා නැති නිසා මම කියන්න දෙන්නේ නැහැ. දන්නවනේ ආ විදිය.
නේද? යම් කාරණා හේතු කරගෙන අඩුවන බව නිරීක්ෂණය විය. අඩුවන බව නිරීක්ෂණය විය. අඩුවන බව නිරීක්ෂණය විය. එහිදී හරිද? මොකද නිරීක්ෂණය වෙන්නේ කියලා ලියන්නේ. එහිදී මෙම අඩුවීම අනාවරණය කර ගැනීම සඳහා ගල්පුවරු පාෂාණ පුවරු එක පාෂාණ සුදුසු විදිහට සකස් කරගෙන මේකට පාවිච්චි කරලා තියෙනවා ඈ. හරි. පාෂාණ පුවරු, පැපිරස් පත්‍ර මතක තියාගන්න ලෝකේ හැමෝටම පැපිරස් පත්‍ර පාවිච්චි කරන්න බැරි වුණා ඈ. ඒ පැපිරස් පත්‍ර පාවිච්චි කරේ එක්තරා ශිෂ්ටාචාරයක කට්ටිය විතරයි. එතන එයාලා මේ පැපිරස් පත්‍ර වලට ප්‍රසිද්ධයි. හරිද? මේ පැපිරස් පත්‍ර වැනි ඒවා යොදා ගනිමින් විවිධ සංකේත අනුසාරයෙන් තමුන්ගේ සතුන් ප්‍රමාණය සටහන් කරන ලදී. මෙය සංඛ්‍යා භාවිතයේ පළමු පියවර විය. හරි වෙනම ඡේදකින් ලියන්න. මෙම ක්‍රියාවලිය සංකීර්ණ වීමත් සමග හරි. මෙම ක්‍රියාවලිය සංකීර්ණ වීමත් සමග හරි අගන්න මම සංකීර්ණ වෙනවා කියලා කිව්වේ අර සත්තු ප්‍රමාණය වැඩි වෙනකොට අපිට ඔය පූර්වයේ නේද යොදන්න පුළුවන් සංකේත ප්‍රමාණය සීමා වෙනවා නේද මේ බෝඩ් එක වගේ ලොකු පූර්ව ගන්න බෑ ඒක උස්සගෙන යන්න බෑ ගල්නේ නේද එහෙනම් අපිට පුංචි ඉතින් ගල් පතුරු කැලි තමයි ගන්න පුළුවන් දැන් ගල් පතුරු අපුණා ගල් ගන්න උස්සන්න පුළුවන් කොච්චර ගන්නද කියලා නේද කොච්චර ගල් පතුරු ප්‍රමාණයක්ද කියලා උස්සන්න පුළුවන් ප්‍රමාණය නේද එහෙමනම් මොකද කරන්නේ මේක දැන් සංකීර්ණ වෙනවා නේද සංකීර්ණ වුණාට පස්සේ තමයි මෙයාලා ස්ථානීය අවියන් කියලා කියන්නේ අපිට පුළුවන් සංකේත දෙකක් යොදාගෙන ඊට වඩා ටිකක් ලොකු සංඛ්‍යාවක් වෙන්න.
සංකේත 3ක් භාවිතා කරපුවම ඊට වඩා ලොකු සංඛ්‍යාවක් එනවා. සංකේත 4ක් පාවිච්චි කරපුවම ඊට වඩා ලොකු සංඛ්‍යාවක් එනවා. තේරුණාද? අන්න එහෙම සංකේත වලට ස්ථානීය අගයන් දීලා මේගොල්ලෝ පටන් ගත්ත වැඩි. තේරුණාද? හරි. මොකක්ද මේ ක්‍රියාවලිය සංකීර්ණ වීමත් සමග කියන්නේ ස්ථානීය අගයන් යෙදීමෙන් 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 සංඛ්‍යා තව දුරටත් දියුණු කරන ලදී. සංඛ්‍යා තව දුරටත් දියුණු කරන ලදී. දියුණු කරන ලදී. තව දුරටත් මෙම සංඛ්‍යා දියුණු කරමින් ගණිත කර්මද යොදා ගනිමින් දියුණු ගණිතය විෂයක් අපට හිමි වී ඇත. දියුණු ගණිතය විෂයක් අපට හිමි වී ඇත. හරි මාතෘකාව ලියන්න. සංඛ්‍යා වර්ගීකරණය අනුමානතාව. දැන් ඉතිහාසය ගැන ඉවරයි. සංඛ්‍යා වර්ගීකරණය. සංඛ්‍යා වර්ගීකරණය. සංඛ්‍යා වර්ගීකරණය. සංඛ්‍යා වර්ගීකරණය. හරි. උඩින්ම ලස්සනට මැද්දෙන් ලියාගෙන සංකීර්ණ සංඛ්‍යා කියලා. ඉංග්‍රීසියෙන් ලියන්න ඕන ළමයි ඉංග්‍රීසියෙන් ලියාගන්න. කම්ප්ලෙක්ස් නම්බර්. කැම්පස් එකේ ගියාම ඉංග්‍රීසියෙන් තමයි ඉගෙන ගන්න. දැන් ඉංග්‍රීසි පන්තිට යනවා නේ ඉන්න ගලපලා වචන ලියන්න පුළුවන්. දැන් කම්ප්ලෙක්ස් කියන එක ගන්නවා. සංකීර්ණ සංඛ්‍යා. දැන් අපි ලස්සන සටහනක් වගේ බෙද බෙදා කරගෙන යනවා. හරිද? තමන් ඉත ඉතුරු කරගෙන ඔක ලස්සනට කරගන්න. හරි. ඊළඟට සංකීර්ණ සංඛ්‍යා කියන එක බෙදන්න දෙකකට තාත්වික සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා. අහගන්න තාත්වික සංඛ්‍යා කියන පැත්තේ වැඩි ඉඩක් තියාගන්න. ඒක තමයි තවදුරටත් බෙදලා යන්නේ. අතාත්වික සංඛ්‍යා බෙදන්නේ නැහැ. මොකද විෂය නිර්දේශය නැහැනේ. උසස් පෙළේදී ඉගෙන ගන්න. එහෙනම් තාත්වික සංඛ්‍යා කියන පැත්තට වැඩි ඉඩක් අරගෙන අතාත්වික සංඛ්‍යා කියන එකට පුංචි ඉඩක් තිබ්බනම් ඇති. අතාත්වික සංඛ්‍යා කියලා මම බෝඩ් එකේ ලියලා තියෙන උදාහරණයක් ලියාගන්න. කවදාද ඉදිරියට ඉගෙන ගත්තොත් නේද? මාව මතක් වෙයි. ආයිලා මෙන්න කියලා දුන්නානේ කියලා. අතාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා. දැන් තාත්වික සංඛ්‍යා දෙකකට බෙදන්න පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යාව මොනවද කියලා බලන්න. පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා. ඒකෙත් වැඩි ඉඩ ගණක් තියාගන්න ඕනේ පරිමේය සංඛ්‍යාවට. ඒක තව බෙදෙන්නේ. පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා. වැඩි ඉඩ ගණක් පරිමේය සංඛ්‍යාවට අවශ්‍යයි.
පරිමේය සංඛ්‍යාව ආයෙ බෙදන්න කොටස් 3කට. පරිමේය සංඛ්‍යාව ආයෙ බෙදන්න කොටස් 3කට. එක කොටසක් තමයි නිකිල. නිකිල. මම ආයේ සමහර ළමයිගේ නමුත් තියෙනවා නිකිල කියලා. ගණන් වලට සම්බන්ධ නම් තියෙනවා. නිකිල, නිර්මාණ. ඒ ළමයිට ගණන් පුළුවන් නැද්ද මන් දන්නේ නැහැ. බුද්ධිනි එහෙම කියලා තියෙනවා. එනකොට ඒ ළමයි හැසිරෙන්නේ මන්ද බුද්ධික වගේ. පළවෙනි පරිමේය සංඛ්‍යා වර්ගය තමයි නිකිල. ඉන්ටිජර්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. හරිද? ඊළඟට යන්නේ දශම. දෙවෙනි වර්ගය. තුන්වෙනි වර්ගය ලියාගන්න භාග. නිකිල දශම භාග. හරි. කොයිට වඩා ඔතනින් හර බෙදෙනවා. මම ආයෙ ඔයිට වඩා බෙදන්නේ නැහැ. බෙදන්න ගියාම ඔයාලා ගන්නවා. දැන් තමයි සමහර ළමයි සටහන චව කරගෙන තියෙනවා. නේද? ඒ කියන්නේ හරියට ගහන්නේ නැහැ. අමාරුන් ඉඳමදි නේද? නැත්තම් ওই දශමත් තව බෙදෙනවා. නේද? අන්ත දශම, සමාවර්ත දශම කියලා එහෙම බෙදෙනවා. හරිද? එතකොට මේ නිකිලත් තව බෙදෙනවා. ධන නිකිල, ඍණ නිකිල ඔහොම කිය. දැන් ඌව ඕම බෙදන්න ගියොත් හරිද? වාඩිව සටහන ගහගන්න බැහැ. හරිද? මම හිතා මූලික හැඳින්වීමක් කරේ. හැබැයි මතක තියාගන්න 11 අවස්ථේ පළවෙනි පාඩම කියලා කියන්නේ මෙතනින් පල්ලෙහා සියලුම කොටස් ටික බෙදිලා ඉගෙන ගන්නවා. අපරිමේය සංඛ්‍යා ගැනත් ඉගෙන ගන්නවා. තේරුණාද? එහෙමනම් ඔන්න දැන් ඔය විදිහටයි ඔයාලගේ පාඩම හැදිලා තියෙන්නේ. දැන් තේරෙනවා හැමෝටම පාඩම මොකක්ද කියලා රයිට්. එහෙනම් ටියුට් එකේ නම ගහලා තියෙනවා තාත්වික සංඛ්‍යා කියලා. හරිද? අන්නේ පිටුව ගන්න. හරි. ඒතකොට දැන් තාත්වික සංඛ්‍යා කියන්නේ මොනවද? ඒව හැදිලා තියෙන්නේ කොහොමද? මේ වගේ විස්තරය දාන්න. හරිද? හරි. මොකක්ද ඒකට තියෙන අනුමානිකාව? මොකද? අපි අර සංඛ්‍යා වර්ගීකරණය තමයි යන්නේ. දැන් තාත්වික සංඛ්‍යාවල යටතේ අපිට ඉගෙන ගන්න තියෙන සංඛ්‍යා ටික තමයි මේ ටියුට් එකේ මාතෘකාව වශයෙන් දාලා විස්තර කරලා තියෙන්නේ. හරිද? මොකද ගණන් සංඛ්‍යා. දැන් මුලින්ම තියෙන්නේ ගණිත සංඛ්‍යා නේද? එහෙම නැත්නම් අපි කියනවා ඔය ඉංග්‍රීසියෙන් කියන කවුන්ටින් නම්බර්. මොකද ඉංග්‍රීසියෙන් ගණන් කරනවා කියන්නේ කවුන්ට් කරනවා. නේද? හරි. දැන් කවුරු හරි කිව්වොත් එහෙම නේද? මොක කවුන්ට් කරන්න කියලා අමාරු දන්නේ නැති ළමයි නෑ අපි account තමයි කරන්නේ මේ සඳුරන්සගේ තමයි පන්ති කී කියලා කියන්නේ. හරිද? දැන් එහෙම නෙමෙයි. හරිද? කවුන්ට් කරනවා කියලා කියන්නේ මොකද්ද? ගණන් කරන. නේද? හරි. ගණන් කරන්න පුළුවන් දෙකේකට පුළුවන් කියලා ගයිද? කීයකට ගණන් කරන්න පුළුවන්? කීයකට පුළුවන්? 18. පොඩි කාලේ තරග කෙරුවේ නැද්ද? පොඩි කාලේ 3 4 මට නම් මතකයි මේ ගණන් කරන්න පුළුවන් ගාන. වැඩිම ගණන් කරන්න පුළුවන් ගාන පොර. හරිද? ඒ කාලේ ඇවිල්ලා කියනවා මේ වගේ දෙකක් මට 100ට ගන්න හැකියි. හරිද? නේද? අර බැරිම කාලේ මොන්ටිසෝරි යන කාලේම 10ට ගණන් ගන්නෙත් කොහොම අමාරුයි. 1 2 3 5 එහෙම වරද්දලා කියනවා නේ. ආන් 10ට එහෙම ගණන් ගන්නවා හින්න පොරක්. එකේ. නේද? දැන් දෙකට විතර යද්දි 100 විතර ගන්නවා. මට 100ට ගන්න. නේද? 1000ට ඔමම ඉතින් ඒක තියෙනවා පොරත් එක්ක. නේද? ලක්ෂයට ගන්න. ඔහොම තියෙනවනේ කීක. නේද? ඒ වගේ දැන් 11 වසරට පාස් වෙලා ඉන්න ඔයාලට කීයට ගණන් කරන්න පුළුවන්? කීයට ගණන් කරන්න පුළුවන්? තියනවද ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාව? අපිට ඕනේ වෙන්නේ ගණන් කරන්න සංඛ්‍යා නාමය විතරයි. මොකද්ද? සංඛ්‍යා නාමය විතරයි. ඊට පස්සේ ඉතිරි ටික හදාගන්න අපි දන්නවා. ඒ කියන්නේ 10 මෙන්න සංඛ්‍යා නාමය. ඊට පස්සේ මෙතනින් එහා හදන්න දන්නවා. 11 12 13 14. මෙන්න 20 සංඛ්‍යා නාමය. ඊට පස්සේ උතනින් ඉදිරියට මොකද වෙන්නේ? 21 22 23 24 හදන්න දන්නවා. ඒ වගේ මම ඔයාලට කිව්වොත් එහෙම අන්තිමේටම තියෙන ඉලක්කම. හරිද? අපි කියමු නිකන් සංඛ්‍යා උදාහරණයක් කියමු. හරිද? ඔය එක එක අංක තියෙන. ඉතින් සංඛ්‍යා නාම තියෙනම කෝඩ්‍රිලියන කියලා කියමු. නේද? ඔයාලා එතනින් එහාට ආයෙ ගයින්ද දන්නවයි කොහොමද ගන්නේ? කෝඩ්‍රිලියන 1යි, කෝඩ්‍රිලියන 2යි, කෝඩ්‍රිලියන 3යි. ඕම ගිහලා ආයෙත් තැනකට ගිහලා හිර වෙනවා. හරිද? ඊට පස්සේ මම ඒකේ සංඛ්‍යා නාමයක් කියලා දෙනවා. හරිද? මම කියනවා එක්සාඩ්‍රිලියන කියලා. ආන් ආයෙ ගයින්ද දන්නව මොකද? එක්සාඩ්‍රිලියන 1යි, එක්සාඩ්‍රිලියන 2යි. ඕම ගයින්ද දන්නව. තේරෙනවද? එහෙමනම් මේ ගණන් කරනවා කියන එක සංඛ්‍යා නාම ටික දන්නවා. යම් කිසි බුද්ධියක් තියෙන ළමයෙකුට මම සමහර එහෙම නැති ළමයිනුත් ඉන්නෝනේ. යම් කිසි බුද්ධියක් තියෙන ළමයෙකුට එහෙනම් සීමාවක් තියනවද?
ඒ අපි කතා කරේ එක පැත්තක් ගැනනේ. උපරිමය. උපරිමයේ දාවට ගියාම එනම් අපිට තේරෙනවා උපරිම පැත්තේ සීමාවක් නැහැ. තේරෙනවද? එහෙනම් අපි යම් අවම තැනට. පටන් ගත්ත මුල්ම තැනට. නේද? චූටි කාලේ නේද? අයන්න කියලා, අම්මා කියලා, තාත්තා කියලා නේද? ඒ ඉලක්කනුත් කියන්න පටන් ගන්න ඇතිනේ. මම අහනවා එක එක ළමයාගෙන් මොන ඉලක්කමෙන්ද ඔයා ගයින්න පටන් ගත්තේ කියලා. නේද? අපිට විවිධ සංඛ්‍යා තියෙනවානේ. 0 1 2 3 4 5 6 7 8 9 10 වුණා තියෙනවනේ. නේද? ඔයා පොඩිම කාලේ මොන ඉලක්කමෙන්ද ගයින්න පටන් ගත්තේ? පටන් ගත්තේ මම. දැන් ඉවර කරන්න බෑ කියලා දන්නවා. සංඛ්‍යා නාමයේ දැනගත්ත දාට ඉවර කරන්න බෑ. දෙකින් පිට දෙයක් තියෙනවනේ. හරි. ඉවරේ පැත්තක දාලා අපි ආරම්භය කතා කරමු. තේරුණාද? හරි. කියන්න බලන්න එහෙනම් ඉස්සරවම හරිද? ඔයා පටන් ගත්තේ කීයෙන්ද ගණන් කරන්න? 1. ඔයා 1. එකෙන් පටන් ගත්තේ නේ. ඔයා 1. 1. 1. හරි අමතක වෙලා වගේ කාටද? 1. එකෙන් පටන් ගන්න. 1. අය 1. 1. බිංදු. හරිද? දෙක. හරිද? කීයෙන්ද පටන් ගත්තේ ආයෙත් මතක් කරලා බලන්න. කීයෙන්ද පටන් ගත්තේ? එකමද? ආයෙ පොඩි කාලේ මතක් කරලා බලන්න. දැන් අවුරුදු 16ක් අතීතයට යනවා. 15ක් අතීතයට. අවුරුදු 15ක් අතීතයට ගියම තමන්ගේ කුඩා කාලේ මතක් කරනවා. නේද? අම්මා කුකු නේද එහෙම කීකියා කියපු ඔයාලා හරිද? ඉලක්කමෙන් මොකක්ද ඉතරෝම ගණන් කරන්න පටන් ගත්තේ? මොකක්ද පටන් ගත්ත ඉලක්කම? මතකයි. වර්ණ එකට එකද? අය මතක් වුණා නේද නේ? එකේ පටන් ගත්තා. ඉතින් වෙනස් වුණා. එක. තත්පරනේ. එකමයි. වෙනසක් නැහැ. මලිට වෙනස් නැහැ ඒකමයි. එකේ පටන් ගත්තා. බිඳුවද? එක. ද හරි. අහන්න. right. මා ගණන් කරන්න පටන් ගත්තේ පොඩි කාලේ 1යි කියලා. හැබැයි පොඩි කාලේ 1යි කියලා ගණන් කරන්න පටන් ගත්තට ලොකු වේගණයකට දැනගත්තා යකෝ එකට කලිනුත් ඉලක්කමක් තියෙනවා කියලා. මොකක්ද? බිඳුව. හරිද? එකට කලිනුත් ඉලක්කමක් තියෙනවා මොකද්ද? බිඳුව. හරි. හැබැයි බිඳුව කියලා තිබුණට අපි බිඳුවේ ඉඳන් ගණන් කරන්න පටන් ගන්නවද? නෑ. එහෙනම් අර ක්‍රිකට් මැච් වල එහෙම බෝල ගහනකොට පළවෙනි ඕවරේ යනකොට අපි කියන්නේ පළවෙනි ඕවරේ කියලා. හැබැයි වැටෙන්නේ කොහොමද? 0.1. දෙවෙනි බෝලේ දාහම 0.1. ඔහොම බෝල හයම දාලා ඉවරනම් ඕම වැටෙනවා 1යි කියලා. ඒතර අපි කියන්නේ කවුද? මචං ෆස්ට් ඕවරේ යන්නේ. පළවෙනි ඕවරේ ගහන්න. දැන් ඕවර් 50ක් ගහනවා කියන්නේ එතකොට යන්නේ කොහොමද? 50 වෙනි ඕවරේ කිව්වට මචං අන්තිම ඕවරේ යන්නේ කොහොමද මේ? 49යි 1යි. 49 ඔහොම නෙමෙයිද යන්නේ? එතකොට 49 ගහන්න. ඕවර් 50 වෙච්ච එක කීයද? 20 ගහනවා අපිට 19 ගහන්න. තේරුණා? එහෙනම් හරිම විදිහට ගණන් කරනවා නම් කොහෙන්ද පටන් ගන්නද? එකෙන්ද බිඳුව. කොහොමද පටන් ගන්නද? දැන් මොනවා හරි දෙයක් පටන් ගන්න ඕනේ මුලින් ඉඳන්. නේද? එහෙනම් බිඳුවෙන්ද පටන් ගන්න ඕනේ? එකෙන්ද පටන් ගන්න. ගන්න. දැන් අදහස් කියන්න දැන් දැනගෙන ඉඳලා ගන්න. ගන්න කාලේ එකෙන් පටන් ගන්න. මොකද වෙලා? මොකද පටන් ගන්න? කියන්නේ හරි උත්තරයක් ඕනේ. එකද බිඳුවද? සමහර තුනෙන් විතර පටන් ගත්තද එහෙම මන් දන්නේ නැහැ. එහෙමත් පුළුවන් උත්තර තියෙනවා. මම 10යි පටන් ගත්තා. එහෙමත් කියනවා. නේද? කීයද පටන් ගත්තා? කීයද පටන් ගත්තා? එකද බිඳුවද? එකේ බිඳුවයි. හරි උත්තරේ කොහොමද? එකද බිඳුවද? එක කියලාම කියනවා. හරි. අහගන්න. ඇත්තටම ගණන් කරන්න පටන් ගන්න ඕනේ සාමාන්‍ය මිනිස්සෙක් නම් එකෙන් තමයි. තේරුණාද? බිඳුවෙන් පටන් ගන්නේ
යන්ත්‍ර සූත්‍ර. මොනවද? යන්ත්‍ර සූත්‍ර තමයි බිඳුවෙන් පටන් ගන්න. තේරෙනවද? සාමාන්‍ය මිනිස්සයෝ වශයෙන් අපි පටන් ගන්න කීයෙන්ද? එකෙන්. දැන් ඒකයි මම මේ පොඩි කාලේ හැම දිනාගෙම මම අහගෙන ගියේ ඔයා පටන් ගත්තේ කීයෙන්? නේද? එතකොට සමහර ළමයි එකයි කියලා. සමහර ළමයි උත්තර දෙක බිඳුවයි කියලා. දැන් අතම ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටයි කියලා චෙක් කරගන්න ඕනේ අම්මේ තාත්තේ මම යන්ත්‍රයක්. මම යකඩ කෑල්ලා. මම ලී කෑල්ලා. ප්ලාස්ටික් කෑල්ලා. හරිද? ඇයි මම බිඳුවෙන් පටන් ගත්තේ? අන්න එහෙම තමයි. හරිද? එකෙන් පටන් ගත්ත ළමයි ප්‍රශ්නයක් නෑ. යම් තාක් දුරකට මිනිස්සුયો කියලා කියන්න පුළුවන් යම් තාක්. ඔයාලා කරන වැඩ වලින් ඉතින් එහෙම කියන්න බෑ. හරිද? වැඩ වලින් සාමාන්‍ය දීපාවන්ටත් අපහාසයක් වෙන්නේ. හරිද? තේරුණාද? ඒ වගේ. පැහැදිලිද? එහෙනම් ගණින සංඛ්‍යා පටන් ගන්නේ මොකෙන්ද? එකේ. ගණිත සංඛ්‍යාවට බිඳුවයිති නැත. එහෙනම් right. ලියමු ගණිත සංඛ්‍යා යටතේ සටහන. ලියන්න. ස්වභාවිකවම කුඩා දරුවෙකු එනෝලි යකගන්න. ස්වභාවිකවම කුඩා දරුවෙකු ගණන් කිරීමට ආරම්භ කරනු ලබන්නේ ඒ නෝනේ ස්වභාවිකම කියලා කිව්වේ නේද? දැන් සමහර ළමයි ඉන්න කෘතිමව. ඒ කියන්නේ තේරුණාද? නෑ එහෙම නෙමෙයි. හරිද? සමහර ළමයි ඉන්නවා එපා කියන වචන නෙමෙයිද කියන්නේ. ඔයාලා රංගිල මල්ලිලා එහෙම ඉන්නවනේ. නේද? ඔයාලා නරක වචන වලින් කතා කරොත් මම මේ පන්ති උගන්වන්න නිසා මේක ඔන්ලයින් දාන හින්දා මම ගැඹුරු වචන වලට යන්නේ නැහැ. හරිද? එහෙනම් මම සාමාන්‍ය වචන කතා කරන්න. ඔයාලා නිකන් කාට හරි යාළුවෙකුට හිම තෝ කියලා කතා කරනවා. දැන් ඕක පුංචි නංගිට හරි මල්ලිට හරි වුණා මොකද කරන්නේ? පටන් ගන්න මොකද කරන්නේ? තෝ අම්මට තෝ මෙහි වරකෝ මෙහෙ පටන්. නැත්නම් ඊට පස්සේ ඉතින් මේක අයින් කරන්න මොකද කරන්න ඕනේ? මොනවත් නැහැ ගමේ ඉන්න බමුණා වගේ බියගොළු මිනිස්සුයා ගෙන්නන්න ඕනේ. රැවුල වවාගෙන අනම්මනම් කරලා ඉන්න පොරගැල ඉතින් ඕයි යකාවා ආයතෝ කියන්න එපා අනම්මනම් කියලා අර ළමයාට ඉතින් තොইলයක් නැතන්නේ. එහෙම බය කරලා වචනේ කපා හරින්න. පැහැදිලිද? බය කරලා වචනේ කපා හරින්න ඕනේ. දැන් මගේ ස්වභාවික ළම නේද? දැන් එහෙම කොහොම ඔය වගේ නේද? දැන් එතකොට මුණට කෘතිමව නෙමෙයි මේ වචනේ අයින් කරන්න යාගේ නේද? දැන් හදිස්සිය වගේ නම් නේද? තාත්තලා අම්මලා ඔකට ගන්න ක්‍රියාමාර්ගය තමයි ගන්නවා ගිනිපෙල්ලා. ඒක උදේ පුච්චනකොට. එතකොට කෘතිමව ඒ ළමයා නේ. කෘතිමව ඒ ළමයාගෙන් අර ස්වභාවිකතෝ කියන වචනේ තමයි. ඒකට ධර්ම වචන කියනවා. හරි ලීසි උගන්නන්න. හරිද? අරුවට බැටපංකෝ මෙහෙම කියලා ගන්නවා ටක් දාලා පුරුදු වෙනවා. හරිද? ඒක කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඒක අයින් කරන්න මොකද වෙලා තියෙන්නේ? හරිම තේනද? තාන් ඒ වගේ හරිද මේ ස්වභාවිකවම ළමේ කිව්වොත් හරිද ඒ පටන් ගන්න කීයේද? එකේ.
ඒ වගේ ගිනි පෙල්ලක් වගේ අරගෙන හරිද කියන්නේ උඹ මුලින්ම එක. පටන් ගනින් බිඳුවේ. අන්න එහෙම කියලා අරගෙරුවොත් ඒ ළමයාට කෘතිමයි ඒ ළමයා පටන් ගන්න කීයද? බිඳුව. තේරෙනවද? ඕනනම් එහෙම බය කරවලා පහින් පටන් ගන්න. එහෙම බය කරවන්න පුළුවන්. නේද? එහෙම කරන්න පුළුවන්. මම කියන්නේ එහෙම නොකර මේ ස්වභාවිකවම ළමයින් ගණන් කරන්න පටන් ගන්නේ ඊළඟ එකේ ඉඳන්. කියන්නේ නා මොකද? ආරම්භ කරන ලබන්නේ 1 යන සංඛ්‍යාවේ සිටය. බිඳුව හැර මින් ඉදිරියට ඇති සියලුම පූර්ණ සංඛ්‍යා බිඳුව හැර මින් ඉදිරියට ඇති සියලුම පූර්ණ සංඛ්‍යා ආගන් මොකක්ද සියලුම පූර්ණ සංඛ්‍යා කියන්නේ කියලා. පූර්ණ සංඛ්‍යා කියන්නේ දැන් ඔයාලා දැනටමත් දන්නවා මේ භාග සංඛ්‍යා දශම සංඛ්‍යා නැතු නේද? දැන් ළමයෙකුට පුංචි කාලෙම ගණන් කරන්න කිව්වම ඌ දන්නේ නැහැ මේ දශම සංඛ්‍යා නමන නේද? ඌ කියයිද ගණන් කරයිද 3.2යි. එහෙම කියන්නේ නැහැ නේද? දැන් ඔයාලගේ පවුලේ සමාජිකයෝ ගණන් නේද? ඕම් පොඩි එකා ගයින්න පටන් ගන්නවා. තාත්ති 1යි. මම 2යි. අයියා 3යි. නේද? නංගි 4යි. අම්මා 5යි. නේද? චූටි බබා බඩේ පාමාරයි කියනවා දුන්න. නෑ යන්නේ. හරිද? එහෙම කියන්නේ දන්නේ නැහැ. හරිද? නැත්තම් 5.5යි. එහෙම කියන්නේ නෑනේ. නේද? රයිට්. තේරුණාද? එහෙනම් අන්න ඒ වගේ දශම ගණන. හරිද? භාග ගණනුයි නැතුව අපි ගන්න සංඛ්‍යා වලට කියනවා පූර්ණ සංඛ්‍යා කියලා. තේරුණාද? මෙන්න මේ පූර්ණ සංඛ්‍යා හරිද? අපි කියනවා ගණින සංඛ්‍යා කියලා. හැබැයි මොකක්ද දෙන්න බැරි? එනෝරි බිඳුව එන්න බෑ. මොකද දෙන්න බැරි? බිඳුව එන්න බෑ. හරිද? ඉතින් අපට කාලවල බලන්න මලකඩ එහෙම කාලවල කියලා දැන් නෑ නේද? හරිද? ඉතින් මේ මෙයා යාළුවෝ. යකඩ කැලක් ගන්න බිඳුව බලන්න නේද? රයිට්. තේරුණාද? එහෙමනම් හරිද? බිඳුව හැර එකට ඉහළින් තියෙන සියලුම පූර්ණ සංඛ්‍යාවල කියන මොනවද? ගණන සංඛ්‍යා. ඒකට කියන්නේ හේතුව තමයි ස්වභාවිකව තමයි ගණන් කරන්න පටන් ගන්න සංඛ්‍යාව සහ ඉංග්‍රීසියට ගන්නවා. තේරුණාද? මම ගණන් කරලා දැල්ලා මම තියෙනවා නේ. ඒගොල්ලෝ මම තියෙනවා. හරි? හරි. එහෙමනම් දැන් මම ගණින සංඛ්‍යා කුලකයේ දීලා තියෙනවා. ගණිත සංඛ්‍යා කුලකයේ සංකේතවත් කරන්නේ counting numbers නිසා C. එහෙනම් C සමානයි. මොකද්ද? 1 2 3 4. ඇයි ඔය තිප්පෙලියක් දාලා තියෙන්නේ? තව තියෙනවා. ඉවරයක් නැහැ. ගැනගෙන ඉන්න පුළුවන්. නේද? ඕනනම් පරම්පරා 2 3 විතරක් ගැනින්න බාර දෙන්න පුළුවන් කොහොමද? ඈ ඔන්න ඉරේෂන්ලගේ ආච්චි කෙනෙක් ඉන්නවා. හරිද? ආච්චි කරේම ගණන් කරන එක. ඒ හින්දා ගණිත ආච්චි කියලා නම දාලා තියෙනවා. ඉතින් ගැනලා ඉවර කළා ඕන් අන්තිමට පරලෝකයටපත් වුණා. පරලෝකයටපත් වුණාට පස්සේ වෙන්න කලින් අම්මට කතා කරලා කිව්වා දුවේ හරිද මම මෙතෙන්ද මේ වෙනකන් ගැනලා තියෙන්නේ. දැන් මගේ හුස්ම යනවා. මෙතන ඉඳන් ඔබ ගැනපා. දැන් ඉරේෂන්ල අම්මත් ගයිනවා. ගැල්ලා කිට්ටු වෙලා ඕන් ඉරේෂන්ට අරගමු. ලොකු පුතේ මගේ දෙයියෝ මගේ පරම්පරාව ගෙනියන්න ඉන්නේ ඔයා විතරයි. මේ ගණිත ආච්චි මට මෙහෙම දෙයක් දුන්නා. හරිද? උඹත් මෙතන ඉඳන් අනේ ගයින්න පටන් ගන්න පුතේ කියලා කිව්වා. ඕන් ඉරේෂන් පටන් ගන්නවා. මේ ඕන් ගයිනවා. ඉරේෂන් උත් වල කඩේට කිට්ටු වෙලා එයාගේ පුතාට මොකද කරන්නේ? බාර දෙනවා. ඔන්න ඔහොම පරම්පරා ගණනාවක් ගණන් කෙරුවා. ඉලක්කම් ඉවරයි. දැන් ඉරේෂන්ලගේ පරම්පරාව ඉවර වුණා. ඉලක්කම් ඉවර වෙන්නේ නැහැ. ඒකයි තිප්පෙලියක්. ඒක අවසානයක් නැති. පැහැදිලිද? එහෙනම් මොන අපි ගන්න මොන සංඛ්‍යා ගැනද? ගණින සංඛ්‍යා කියලා. අර විදිහට ලියලා ඒක හයිලයිට් කරගන්න. ඔයාලගේ ගහලා තියෙන්නේ 100ක් විතර ලියාගන්න. 100 සමානයි කියලා විතරයි ලියන්නේ. හරිද? right. දෙවෙනි සංඛ්‍යාව වර්ගය බලන්න මොකද? මොනවාද? ප්‍රකෘති සංඛ්‍යා. ප්‍රකෘති කියලා කියන්නේ
ප්‍රകൃතිය කියලා කියන්නේ. සාමාන්‍ය සිංහලේ ප්‍රകൃති කියන වචනය භාවිතා වෙන්නේ මේ නිකන් යථා තත්වයට එනවා, හරි මාර්ගයට එනවා වගේ කියන එක. දැන් හිතන්න මේ ඉරේජන් වගේ මොංගල් ළමයි ඉන්නවා. හරිද? ඉතින් කරන්නේම මොංගල් වැඩ. බයිනවම. ළමයෝ ප්‍රകൃති සිහියට එනවකෝ. ඒ කියන්නේ මොකද්ද? හරි සිහියට එන්න කියලා කියනවා. නේද? අර දවස්වල ඉතින්කත් ප්‍රകൃති සිහිය නැතුව හිටියද උඩ. මතකද ඔන්ලයින් පන්ති කරලා? කොහොමද ඉතින්? අර ටෙඩියේ බදාන මෙහෙම කර කර ඔහොම කර කර ඉන්නවා. හරිද? මම බලමු මොකද ඒ කියලා. එහෙනම් මම කතා කරලා මැසේජ් ගාලා ළමයි කියනකෝ මම බලන්න මොකද යාට හෙන්නේ නැතුව මොකද්ද දන්නේ නේද? මේ යන්නේ. යා ප්‍රകൃති සිහියේ නෙමෙයි කියලා. අන්න මමත් කතා කරලා ප්‍රകൃති සිහියේ එන්න කියලා. මේක දැන් ඔක්කොම රෙකෝඩින් තියෙනවා ඒ ඔන්ලයින් පන්ති වල පිස්සු නටපුවා. හරිද? ඒවා ටික මම දැන් මුණ්ඩා YouTube එකේ දාලා පොඩි පන්නයක් ගන්නවා. කට ඉන්නේ නමත් එක්කලා දාලා මේ ඉන්නේ මලීෂ ගිම්හා. නේද මේවා? නේද? මේ තියෙන ඉරේෂන්ලා ගෙදර නේද? අම්මා ඉරේෂන්ට බැලපුවා. නේද? ආයේ මොනවද මේ වෙන්නේ නෙමෙයි. කුණු හරපෙන් බලින එක තියෙනවා මං ගාව රෙකෝඩ් එකේ. නැද්ද? නැද්ද? පුළුවන් නම් නෑ කියන්නේ. දාලා බලන්න. ඕම් බරු නම් ඔය කෙනෙකුට මං කියන්නේ. හරිද? ඒ වගේ. තේනවද? අදාන් බලන්න. නේද ඉරේෂන් බණ්ඩාර අතුගල්පුර විද්‍යාලීය විදුවල මවට පරුස වචනයෙන් බැලුවා. නේද? ඔන්ලයින් පන්තිය තුල. නේද? ඔක්කොම කියන්නේ නෑ. හරිද? අය කරගෙන ඉන්නවා. තේරුම තියෙනවා. හරි. නේද? හරි. සත්පාරලා ගෙදර වෙච්ච දේවල් නේද? ඒව නේ ඒ ඕන්ලයින් පන්ති කියන්නේ. හරි. ඉතින් හරිද? එහෙනම් ඔන්න ප්‍රകൃති සිහියට එනවා කියන එක දැන් තේරෙනවා. එහෙනම් අහගන්න. මෙන්න මේ ප්‍රകൃති සංඛ්‍යා කියන්නේ මෙන්න මේකයි. දැන් අපි මේ ගණින සංඛ්‍යා විතරක් පටන් ගත්තට මමත් කිව්වා මතකද? ළමයේ මූලිකව ස්වභාවිකව පටන් ගන්න ගණන් කරන්න එකෙන්. හැබැයි ඊ ළමයා ලොකු වෙනකොට දන්නවා මොකක්ද තියෙනව කියලා. මොකක්ද තියෙනව කියලා දන්නවද? බිංදුව තියෙන බව දැනගන්න. අන්න ළමයා දැන් තමයි දන්නේ යකෝ ඉලක්කම් 9ක් නෙමෙයි ඉලක්කම් 10ක් තියෙනවා. දැන් ඔයාලත් දැනගෙන හිටියද? ගණන් කරලා බලන්න. 1 2 3 4 5 6 7 8 කීයද? 9යි බිංදුවත් එක්කලා කීයද? 10ක්. එහෙනම් ඉලක්කම් කීයක් තියෙනවද? 10ක්. අන්න එහෙනම් මේ බිංදුවක් තියෙනවා. බිංදුවත් ඇතුළත් කරලා අපි හදනවා සංඛ්‍යා සමූහයක්. මොකක්ද ඒක කියන්නේ? ප්‍රකෘති සංඛ්‍යා. ඉංග්‍රීසි කියනවා natural numbers කියලා. එහෙනම් එන්න පුළුවන්. හරිද? එහෙනම් අපිට එනවා 0 1 2 3 4. ඒකට තිත් එළියට දානවා එතනින් එහාට. තේරෙනවද? එහෙනම් බිංදුව ඇතුළත්ව ගත්තාම පූර්ණ සංඛ්‍යාවකට අපි කියන මොනවා කියලාද? ප්‍රකෘති සංඛ්‍යා කියලා. හරි. ඔයාලට තව වචනයක් කියනවා ලියන්න ස්වභාවික සංඛ්‍යා කියලා කියනවා. ප්‍රකෘති සංඛ්‍යාවේ මාතෘකාවකදී වරහන් එක ලියාගන්න ස්වභාවික සංඛ්‍යා. කියන්නේ ගණිත සංඛ්‍යාවලට බිංදුවද ඇතුළත් කළ විට ගණිත සංඛ්‍යාවලට බිංදුවද ඇතුළත් කළ විට ලැබෙන පූර්ණ සංඛ්‍යාව ගණින සංඛ්‍යා ලෙස ලැබෙන පූර්ණ සංඛ්‍යා ස්වභාවික සංඛ්‍යා ලෙස හැඳින්වේ. එහෙම නැත්නම් අපි ඒකට ප්‍රකෘති සංඛ්‍යා කියලා කියනවා. හරි. දැන් මේ ළමයි නොදන්න දෙයක් මම කියලා දෙන්නේ. මේක බහුතරයක් අය දන්නේ. හරිද? right. හොඳට ගණිතය ඉගෙන ගත්ත අය තමයි මේ මම කියලා දෙන්න යන දේ දන්නේ. ඔයාලා ඔය ටියුට් එකේ හෝ අච්චු පොත එහෙම පෙරලලා බලනකොට නිකන් ඉංග්‍රීසි අකුරු වල පොඩි අමුත්තක් දකින්න බැහැ. පේනවද බලන්න? දැක්කද කියලා අච්චු පොතකින් පෙරලලා? ඒ වගේ ඉතින් ඉංග්‍රීසි අකුරු වල පොඩි අමුත්තක්. ටියුට් එකේ එහෙමයි අච්චු පොතේ එහෙමයි. පෙරලව බලන්නද? දැකගන්න.
අංක පළවෙනි පාඩමේ මම කියන්නේ අනිත් එක නෙමෙයි. දැකලා ඉංග්‍රීසි වල අංක මොකක්ද අංක කියන්නේ දැක්කම? නේද අංක දෙකකින් තාම උත්තරය තිබෙන ඒක නෙමෙයි මම කියන්නේ. නේද? පොඩි වෙනසක් දකින්න තියෙනවා. මොකද්ද? මොකක්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? ඉංග්‍රීසි අකුරු දන්නවද? නෑ ඒක නෙමෙයි. ඔය ඉංග්‍රීසි අකුරු හැම එකක්ම බොහොමයක් තැන්වලදී ඩබල් කරලා තියෙනවා. නිකන් මැද හරියෙන් පොඩි ඉරි දෙකක් ගිහිල්ලා තියෙනවා. මම මෙහෙම කරනවා. මම මේක ඇයි කියලා දෙන්නේ නැහැ. හරිද? දැන් සමහර ඉස්කෝල වලින් අහපුවම සර් අපිට 11ක් අතු ගන්නන්න පටන් ගන්න. හවුද නැද්ද? නෑ. හරි පොලින් ගන්නවා. මේ අතර තුන 10ක් උගන්වනවා 12ක් උගන්වනවා කියන කතාවක් කියන්නේ. නේ. ඒක තව සමහර අලුත් වන්දියමක් පටන් ගන්නවා. ඒ වටේවත් සහභාගී වෙන්නේ. නේද? හරි. ඔන්න තමයි උගන්වන ගුරුවරයා. හොඳට ගණිතය දන්නා කෙනෙක්ද කියලා එහෙමත් බලා ගන්න. නේද? මම පොඩි අවස්ථාවක් දෙන්න. ඇයි එහෙම ඩබල් කරන්නේ කියලා පුළුවන් නම් බලන්න ලබන සතියේදී හොයාගෙන ඉන්න. ඇයි එහෙම ඩබල් කරන්නේ කියලා පුළුවන් නම් හොයාගෙන ඉන්න. දැන් ඔය වෙනස දකින්න බෑ. මම ලබන සතියේ හේතුව කියන්නම්. දැන් මේ කියන්නත් තරම් ආයෙ නැවැත්තු ඒකයි. බලාගන්න. හරි පුදුමයි මේ පළවෙනි පාඩමේ මෙන්න මේ තියෙන තැන් වල මේ ඉසඩ් අකුර එන්න අකුර මේවා ඩබල් වෙලා තියෙනවා. ඇයි කියලා. හරිද? මොනවා හොයලා බලන්න. හරි. ඒතකොට වෙන පන්ති වලින් මේ යාළුවෝ අහන්න ඔයාලට ඒක කියලා දුන්නාද? නෑ නේ හරි වැඩේ. නේ. අන්න ඒක බලන්න. තේරුණාද? හා. එහෙමනම් ඔන්න ගෙදර වැඩි පළවෙනි ගෙදර වැඩි නේ කොහොමද? හා රයිට්. එහෙමනම් අපි කතා කර ඉන්නේ ස්වභාවික සංඛ්‍යා එහෙම නැත්නම් ප්‍රකෘති සංඛ්‍යාව. ප්‍රකෘති සංඛ්‍යාවට බිඳුවක් ඇතුළත් කරලා යොදනවා. රයිට්. ඒකට කියන්නේ නැචරල් සංඛ්‍යාව. sorry natural numbers ඒ හින්දා n අකුර යොදනවා. රයිට්. ඒකත් highlight කරගන්න. n අකුර යොදලා නැති. හරි. ඊළඟට අපිට හම්බ වෙනවා මොකද? ධන නිකිල. අහගන්න. ධන නිකිල. ධන නිකිල අපි සංකේතවත් කරන්නේ z වලින්. ඒක නම් අර ඉංග්‍රීසි වචනේ සම්බන්ධයක් නැහැ. මොකද ඉංග්‍රීසි වචනේ නිකිල වලට කියන්නේ ඉන්ටිජර්ස් කියලා. හරිද? ඒක අය අකුරුනේ දාන්න ඕනේ නම් මෙතන මතක තියාගන්න අය අකුරු නෙවෙයි දාන්නේ. ඒකෙත් මේ ධන සංඛ්‍යා විතරක් අපි යොදනවා නම් මෙන්න මෙතෙන්ට පුංචි ධන සංකේතයක් යොදනවා. තේරුණාද? එහෙම ඒවට කියනවා අපි මොනවා කියලාද? ධන නිකිල කියලා. ලියන්නේ නම් ඒ අපේ ලියන්න. බිඳුව හැර සියලුම ධන පූර්ණ සංඛ්‍යා බිඳුව හැර සියලුම ධන පූර්ණ සංඛ්‍යා බිඳුව හැර සියලුම ධන පූර්ණ සංඛ්‍යා ධන නිකිල ලෙස හැඳින්වේ. බිඳුව හැර සියලුම ධන පූර්ණ සංඛ්‍යා ධන නිකිල ලෙස හැඳින්වේ. බිඳුව හැර සියලුම ධන පූර්ණ සංඛ්‍යා ධන නිකිල ලෙස හැඳින්වේ. එහෙනම් මේකට ගන්න පූර්ණ සංඛ්‍යා. අර භාග සංඛ්‍යා හැම ගන්න බෑ නේද? හරි. එහෙමනම් ඔයාලගේ ධන පූර්ණ සංඛ්‍යා කුලකේ මම දීලා තියෙනවා. ඒක highlight කරගන්න. මතක තියාගන්න බිඳුව වෙන්නේ නැහැ. 1 2 3 4 5 6 7 8 9. දැන් ඕකම උදාහරණයක් කියන කලින් ඉගෙන ගත්ත සංඛ්‍යාව. මොකද වගේ? ධන සංඛ්‍යාවට කිව්වනේ දාන්නේ. ධන පූර්ණ සංඛ්‍යාවට ධන නිකිලවට කිව්වනේ දාන්නේ. එහෙනම් යටි තමයි. කියන්නේ සියලුම ධන නිකිල සංඛ්‍යා ගණින සංඛ්‍යා වේ. සියලුම ධන නිකිල සංඛ්‍යා ගණින සංඛ්‍යා වේ. ඒ වාක්‍යය highlight කරගන්න. සියලුම ධන නිකිල සංඛ්‍යා ගණින සංඛ්‍යා වේ.
සියලුම ධන නිකිල සංඛ්‍යා ගණින සංඛ්‍යා වේ. හරි. මොකද අපිට තියෙන මාතෘකාව? ඍණ නිකිල. එහෙනම් ඍණ නිකිල කියලා කියන්නේ අහගන්න බිඳුවෙන් වම් පැත්තේ තියෙන එහෙම නැත්නම් බිඳුවට වඩා කුඩා තියෙන ඍණ පූර්ණ සංඛ්‍යා. එහෙනම් නිකිල කියලා කියන්නේ හැම වෙලාවෙම මතක තියාගන්න පූර්ණ සංඛ්‍යා. එහෙනම් ලියන්නේ ඇත්තේ බිඳුව හැර බිඳුවට වඩා අඩු බිඳුව හැර බිඳුවට වඩා අඩු බිඳුව හැර බිඳුවට වඩා අඩු ඍණ පූර්ණ සංඛ්‍යා ඍණ නිකිල ලෙස හැඳින්වේ. ඍණ පූර්ණ සංඛ්‍යා ඍණ නිකිල ලෙස හැඳින්වේ. ඍණ නිකිල ලෙස හැඳින්වේ. එහෙනම් මොකද්ද මේ වගේ තියෙන විශේෂත්වය? මේ සෑම ඉලක්කමක් ඉස්සරහටම මොකද ලැබෙන්නේ? ඍණ ලකුණක් දාන හැම මතක තියාගන්න බිඳුව වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් ඍණ නිකිල කුලකය මෙහෙම දක්වන්න. කොහොමද? මේ පැත්තට තමයි තිප්පෙන්නේ. හරිද? ඍණ 3, ඍණ 2, ඍණ 1 නේද? කොහොම ලියන්න පුළුවන්. හරිද? ඕනේ නැහැ අනිත් පැත්තට ලියන්න පුළුවන් ළඟට. හරිද? ඍණ 1, ඍණ 2, ඍණ 3 ඔය විදිහට. හරිද? ඔය ක්‍රම දෙකම හරි. නේද? right. මොකද අපිට මේක ඕන වෙනවා සම්පූර්ණ නිකිල ලියනකොට මේ ක්‍රමය ඕන වෙනවා. හරිද? ඒක දැන් ඉස්සරහට ඉගෙන ගන්න. එහෙනම් ඔයකත් highlight කරන්න. දැන් මම වැදගත් වාක්‍යයක් කලින් එකේ highlight කරන්න කියලා කිව්වා. නේද? දැන් ඉතින් මෙහෙමයි ළමයින්ට ලස්සනට තරහල් ලියලා ළමයින්ට මේ ඔයාලට පේනවා දැන් හැම මාතෘකාවකම උදාහරණයක් දෙනවා. කුලකයේ සංකේතය කුලකය. කුලකයේ සංකේතය කුලකය. ඒව එහෙනම් ලස්සනට වෙනම තනි පාටකින් highlight කරන්න පුළුවන්. ඒතර මේ යන්නේ උගන්වන වැදගත් වාක්‍යයේ තව පාටක් මාරු කරලා highlight කරන්න පුළුවන්. තමන් ගාව එක highlight එකක් ගන්න තියෙන යාළුවෙකින් ඉල්ලගෙන පාට මාරු කරලා ඒ වගේ වැඩ කරන්න පුළුවන්. තේරුණාද? ඒක වාක්‍ය කොහොමද highlight කරන්න කියලා කිව්වා. හරි. ඊළඟ මාතෘකාව තමයි මොකද? නිකිල කුලකය. නිකිල කුලකය. පාඩේන නිකිල කුලකය. හරිද? හරි. නිකිල කුලකය හැදෙන්නේ මෙන්න මෙහෙම. ධන නිකිලත් ගන්න. ඍණ නිකිලත් ගන්නවා. බිඳුවත් ඔබනවා. මොනවද ගන්නෙ? ධන නිකිලත් ගන්නවා, ඍණ නිකිලත් ගන්නවා, බිඳුවත් ඔබනවා. ඒ සියලුම දේවල් වලට කියනවා මොකක්ද කියලා? නිකිල කියලා කියනවා. තේරුණාද? හරියන්නේ. ධන නිකිලද ඍණ නිකිලද ධන නිකිලද ඍණ නිකිලද බිඳුවද එක්වගත් විට නිකිල සංඛ්‍යා සෑදේ. නිකිල සංඛ්‍යා සෑදේ. හරි. එතකොට අර ටියුට් එකේ පේන්න තියෙනවා මේ ධන සංකේතෙත් නැහැ, ඍණ සංකේතෙත් නැහැ. ඉතින් දකුණු විතරයි. ඉතින් දකුණු විතරක් තිබ්බොත් නිකිල විතරයි. බිඳුවක් අයිති වෙනවා මතක තියාගන්න. ඒ වගේ. හරි. මොකක්ද අපිට ඊගාවට තියෙන මාතෘකාව? प्रकृति संख्या कुलकය නිකිල කුලකයේ උප කුලකයක් වේ. right. ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ මෙව්වා. ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ මෙව්වා. හරිද? නිකිල කුලකය කියලා කියන්නේ
ඍණ 3 ඍණ 2 ඍණ 1 මෙතන තිත් පිළියක් තියෙනවා ඈ. බිංදුව 1 2 3 මෙතන තිත් පිළියක් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තට ඉවරෙකුත් නැහැ. මේ පැත්තට ඉවරෙකුත් නැහැ. නේද? දැන් බලන්න මෙන්න මේ ප්‍රකෘති සංඛ්‍යා කියන චූටි එක්කන පොඩ්ඩක් ගෙනල්ලා මේකට ඔබන්න පුළුවන් නේද? වෙන වචනයකින් කියනවා නම් මෙන්න මේ ප්‍රකෘති සංඛ්‍යා කියන එකේ තියෙන සියලුම ඉලක්කම් මේක තුල තියෙනව නේද? එහෙමනම් අපි කියනවා මෙන්න මේ කියන කෙනාගේ මෙයා මොකද්ද? උපකුලකයකි. මේ ඉන්නේ පුතා. මේ ඉන්නේ පියා. අන්න. පියාගේ ගති ලක්ෂණ සියල්ල මෙයා තුල තියෙනවා නම් අපි කියනවා මේ ඉන්නේ අරයාගේ පුතා කියලා. තේරෙනවද? ඒකේ පියාට තියෙන ගති ලක්ෂණ තේරෙම තියෙනවා මොකද්ද? පුතාට. අපි උදාහරණයකින් ඔයාලා ගමු. නේද? ඔයාලගේ ගති ලක්ෂණ බැලුවොත් ඒ මොකද්ද? පළවෙනි එක මේක තියෙනවද? නෑ? එහෙනම් හොඳයි. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝගේ තාත්තාට එහෙම එකක් නෙමෙයි. දෙක. තියෙනවද? තියෙනවද? නෑ. එහෙනම් හොඳයි. ඉතින් ඕම ඔය වගේ එහෙනම් හරිද මේකේ තියෙන සියලුම දෙනා හරි මේකේ තියෙන පුතාගේ තියෙන සියලුම ගති ලක්ෂණ ටික මෙතන තියෙනවා නේද අපි කියනවා මෙයා පුතා කියලා කියන්නේ පියාගේ මොකද්ද උපකුලකයක් වෙනවා තේරෙනවද පුතා කියලා කියන්නේ පියාගේ උපකුලකයක් වෙනවා එහෙනම් දැන් මෙහුවා මේ ලියනකොට ඔළුව වැටුමට හරිද තමුන් තුල මේවා තියෙනවා නම් ඉතින් නැති කරගන්න නැත්නම් ඉතින් අපි හිතනවා පියාලගෙත් ඒවා තියෙනවා තමයි කියලා තේරෙනවද ඒකත් අපිට තේරෙනවා සමහරවිට හරිද මේ ගෲප් එකට හොඳට කාලතරන් එහෙම දාලා තියෙනවා කවද්ද කීයද බන්දි තියෙන්නේ දැන් පැහැදිලිව දාලා තියෙනවා තේරෙනවද නේද ඒවලා තියෙනවා පන්තියට එන්න ඕනේ කොහොමද නේද මොන විදිහටද මේවා වෙන්න ඕන අන්නේ දේවල් දැනගෙන හරිද ඒවා දැනුවත් කරලා තියෙනවා නේද ඒ විදිහට ඇතිරෙන්නේ නේද ඒකේ පළවෙනි කාරණාව තමයි නේද කියන්නේ මොකද්ද මීටරෙන් ජීවත් වෙන්න ඕනේ ඒ කියන්නේ දෙදෙනා අතර දුර මීටරේ තමයි මුලින් කිව්වේ දැන් ඕම් මීටරෙත් මදිලු නේද අඩුම තරමේ මීටර එකමාරක්වත් පරතරේ තියා ගන්න ඕනේ. ඒ අඩි 5ක්වත් දුර තියා ගන්න ඕනේ එක එක අතර. නේද? අඩි 5 නෙමෙයි මේ ළමයි අතර සෙන්ටිමීටර 5ක්වත් නැහැ. හරිද? ඇවිල්ලා පූට්ටු ගහලා ඉඳ ගන්න හදනවා. පළවෙනි දෙසක මෙච්චර ඩෙස් ඉඳ තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය විදියට. හරිද? රයිට්. එහෙනම් ඒකයි ඔය කියන එකේ තේරුම. ඒක highlight කරගන්න ඒ වාක්‍යය. ඒ කියන්නේ ප්‍රකෘති සංඛ්‍යාවල අඩංගු වෙන සියලුම සංඛ්‍යා නිකිල වලට අඩංගු කරන්න පුළුවන් නැත්නම් නිකිල වල අන්තර්ගත වෙනවා. ඒක නිසා අපි කියනවා ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ නිකිල වල උපකුලකයක් කියලා කියනවා. ඒකයි highlight කරන්න ඕනේ. මම type කරලා දීලා තියෙන වචනේ වාක්‍ය. පන්තිය 10 වෙනකම් කරන හින්දා මම පොරොන්දුවක් වුණා මොකද්ද? පන්තිය අතරමැද්දේ ඉන්ටර්වයුව එකක් දෙන්න. හරි. එල්ව 8යි 41. හරිද? මොනවා හරි කාලා කනවා නම් කා. හරිද? 9 වෙනකොට මොනවද කන්න ඕනේ? කාලේ ඉඳලා 9 වෙනකම් පන්ති ඉවර වෙන්නේ 10ට. හරිද? හරිද? ඒ අතර තුල හරිද මම පොඩ්ඩක් විස්තරයක් ඔයාලට කියන්නම් විස්තරයක් දෙන්න. පන්ති කියන්නේ